ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සත්පුරුෂ පින්නතුනි වස්සාන සමය තුල සිදු කරනු ලබන සූත්‍ර ධර්ම සාකච්ඡා කිරීමෙහි 51 වෙනි වාරයටයි අපි එළඹිලා තිබෙන්නේ. අද අපිට සාකච්ඡා කරන්න නියමිතව තිබෙන සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායෙහි උපරි පඤ්ඤාසකයට අයිති ගාම්භීර දේශනාවක්. සූත්‍ර දේශනාවෙහි නම ධාතු විභංග සූත්‍රය. මේ දිනවල අපි තරමක් ගැඹුරු සූත්‍ර දේශනා මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ. අදත් අතිශයින්ම ගාම්භීර වූ දේශනාවක් සාකච්ඡා කරන්නට අපිට තිබෙන්නේ. ඒ නිසා හැම දිනාම සිහිය පිහිටවගෙන වීර්ය අධිෂ්ඨාන කරගෙන මේ ධර්මය තේරුම් ගන්නට වෑයම් කරන්නට අවශ්‍ය වෙනවා. මේ සූත්‍ර දේශනාව සිදු කරනු ලබන්නේ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ චාරිකාවෙහි වඩිමින් සිටින අතරතුරේදී කුම්භකාර ශාලාවක් තිබුණා. කුම්භකාර ශාලාවක් කියන්නේ මේ වළං හදන ශාලාවක්. භාග්‍යවතුන් වහන්සේ අන්න ඒ ශාලාවේ ඉඳන් තමයි මේ සූත්‍ර දේශනාව පවත්වන්නේ. උන්වහන්සේ මගධෙහි චාරිකාවේ වඩිනකොට රජගහනුවර තමයි මේ කුම්භකාර ශාලාව පිහිටලා තිබුණේ. රෑබෝ වේගන එන නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ කුම්භකාර ශාලාවේ කියන්නේ වළං හදන ශාලාව අයිතිකරුගේ නම තමයි භග්ගව. භග්ගව කියන මේ කුඹල් කරු ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ භග්ගවගෙන් අහනවා සචේතේ භග්ගව අගරු විහෙරේම ආවේසනේ ඒක රත්තින්ති. භග්ගවට බරක් නැත්තම් කරදරයක් නැත්තම් අද මට මේක රැයකට මේ ශාලාවේ ඉන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ භග්ගවගෙන් අහනවා. භග්ගවට කරදරයක් නැත්තම් මම මේ වළං හදන ශාලාවේ එක රැයක් ගත කරන්නද කියලා අහනවා. කවුද මේ අහන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ අල්පේච්ඡ ගුණය අපිට ඒක වචනයට කියන්න පුළුවන් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් වළං හදන ශාලාවක මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගා තුනක නේද? සීත කාලෙටයි උෂ්ණ කාලෙටයි සමශීතෝෂ්ණ කාලෙටයි ඉන්න මාලිගා තුනක හිටිය ශ්‍රේය රජදරුවෙක්. ඒ වගේම අනේ පිඩුසිටිතුමා බිම්බිසාර රජතුමා වැනි විශාඛාව වැනි අය විසින් හරි සුව පහසුවට හදලා දුන්න ආරාම පරිහරණය කරමින් සිටිය භාග්‍යවතුන් වහන්සේ තමයි මේ. දැන් අද රැ නැවතිලා ඉන්නේ කොහෙද? කුඹල් හලක වළං හදන ශාලාවක.
කරදරයක් නැත්තම් මට මේක ඉන්න දෙන්නයි කියලා භාග්‍යවතුන් වහන්සේ භග්ගවගෙන් ඉල්ලා හිටියා. නකෝ මේ බන්තේ ගරු ස්වාමීනි මට නම් කරදරයක් නැහැ. අත්තිචෙත්ත පබ්බජිතෝ පටමං වාසූපගතෝ. ඔබ වහන්සේට කලින් ආව පැවිද්දෙක් ඉන්නවා මේකේ නවාතැන් අරගෙන. සචේසෝ අනුජානාති විහෙරත බන්තේ අතහසුකන්ති. ඒ පැවිද්ද කැමති නම් ඔබ වහන්සේට කැමති විදිහකට වැඩ හිටියට මට නම් කරදරයක් නැහැ කියලා කිව්වා. තේනකෝපන සමේන පුක්කුසාතිනාම කුලපුත්තෝ භගවන්තං උද්දිස්ස සද්දාගාරස්මානගාරියම් පබ්බජිතෝ. එකල රජ කෙනෙක් හිටියා පුක්කුසාති කියලා. මේ පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා පැවිදි වුණා. ශ්‍රද්ධාවෙන් ගිහිගේ අතහැරලා අනගාരികව පැවිදි වුණා. සෝ තස්මින් කුම්භකාරා වේසනේ පඨමං වාසූපගතෝ හෝති. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණ පුක්කුසාති භික්ෂුව තමයි දැන් මේ කුම්භකාර ශාලාවේ නවාතැන් අරගෙන ඉන්නේ. එයත් රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි පැවිදි වෙලා ඉන්නේ රජ කෙනෙක්. දැන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා එයත් මේ එන අතරේදී රෑබෝ වෙලා කුඹල්හලෙහි දැන් නවාතැන් අරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ඉස්සරලා තමයි ඇවිල්ලා නවාතැන් අරගෙන ඉන්නේ. අතකෝ භගවා යේනායස්මා පුක්කුසාති තේනුප සංකමි. භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති භික්ෂුව යම් තැනකද එතෙන්ට වැඩම කළා. උපසංකමිත්වා ආයස්මන්තම් පුක්කුසාතින් ඒතද ඕච. ඇවිල්ලා ආයුස්මත් පුක්කුසාතිට මෙහෙම කිව්වා. සචේතේ භික්ඛු අගරු විහෙරේම ආවේසනේ. භික්ෂුව ඔබට කරදරයක් නැත්තම් මමත් අද රැ මෙහි නවතින්නද කියලා ඇහුවා. ඌරුන්දං ආවුසෝ කුම්භකාරා වේසනං විහෙරතායස්මා යථා සුකන්ති. භාග්‍යවතුන් වහන්සේට කියනවා ඇවැත්නි මේකේ කිසි කරදරයක් නැහැ. මේ කුඹල්හලේ මොකක්වත් කරදරයක් නැහැ. ඒ නිසා මේක කැමැති පරිදි මේ හිටියට කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. භාග්‍යවතුන් වහන්සේ කතා කරන්නේ කොහොමද? ආවුසෝ වාදෙන් ඇවැත්නි කියලායි කියන්නේ. ඇවැත්නි මේ කුඹල්හලෙහි කිසි කරදරයක් නැහැ. ඒ නිසා මේකේ කැමැති පරිදි ඉන්නේ කියලා කිව්වා. ඒකේ අදහස මොකද්ද? පුක්කුසාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණාට භාග්‍යවතුන් වහන්සේව සම්මුඛ වෙලා නැහැ කලින්. බුදුරජාණන් වහන්සේව දන්නේ නැහැ, අඳුනන්නේ නැහැ බුදුරජාණන් වහන්සේව. ඒ නිසා දැන් මේ ආවුසෝ වාදයෙන් භාග්‍යවතුන් වහන්සේට කතා කළේ ඒකයි. අතකෝ භගවා කුම්භකාරා වේසනම් පවිසිත්වා ඒකමන්තං තින සත්තාරකම් පඤ්ඤාපෙත්වා නිසීදි. දැන් භාග්‍යවතුන් වහන්සේත් කියන්න ගියාද මම තමා බුදුරජාණන් වහන්සේ කියලා? එහෙම කියන්නේ නැහැ. අවශ්‍යතාව විතරයි කෙරෙන්න ඕනේ. අවශ්‍යතාව මොකද්ද? අදරේ නවතින එක. ඒ නිසා කුඹල්කරු කිව්වා පැවිද්දෙක් ඉන්නවා. ඒ නිසා ගිහිල්ලා එයා කැමති නම් ඉන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේත් ගිහිල්ලා එයාගෙන් අහනවා අදරේ මම හිටියට කමක් නැද්ද කියලා. එයා කියනවා කමක් නැහැ මේකේ ඉඩ පහසුකම් තියෙනවා. ඒ නිසා ඉන්න කියලා. අතකෝ භගවා කුම්භකාරා වේසනම් පවිසිත්වා ඒකමන්තං තින සත්තාරකම් පඤ්ඤාපෙත්වා නිසීදි පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. භාග්‍යවතුන් වහන්සේ කුඹල්හල ඇතුළට ගිහිල්ලා
මේ තෘණ ඇතිරිය වාඩි වෙන්න එළන තෘණ ඇතිරිය එළලා එහි වාඩි වෙලා පළඟක් බැඳගෙන ශරීරයේ ඍජුව තියාගෙන සිහිය පිහිටවාගෙන සමාධියෙන් වැඩ ඉන්නවා දැන්. අතකෝ භගවා බහුදේව රත්තින් නිස්සජ්ජාය වීති නාමේසි. භාග්‍යවතුන් වහන්සේ හුඟක් රැ වෙනකන් ওই විදිහට සමාධියෙන් වැඩ හිටියා. ආයස්මාපිකෝ පුක්කුසාති බහුදේව රත්තින් නිසජ්ජාය වීති නාමේසි. ආයුස්මත් පුක්කුසාතිත් හුඟක් රැ වෙනකන් අර විදිහටම භාග්‍යවතුන් වහන්සේ විදිහටම සමාධියෙන් වැඩ හිටියා. දෙන්නට දෙන්න කතා නැහැ. දෙන්නාම සමාධියෙන් වැඩ ඉන්නවා ශාලාව ඇතුලේ. අතකෝ භගවතෝ ඒ තදහෝසි. හුඟක් රැ වුණයින් පස්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුණලු. පාසාදිකන්නකෝ අයං කුලපුත්තෝ ඉරීයති යන්නෝනාහම් පුච්චෙයන්ති. මේ කුලපුත්‍රයාගේ ඉඳුරන් නම් හරීම ප්‍රසාද ජනකයි. මම මොනවා හරි එකක් අහන්න ඕනේ මෙයාගෙන් කියලා භාග්‍යවතුන් වහන්සේට සිතිවිල්ල පාලුණාලු. අතකෝ භගවා කුල ආයස්මන්තම් පුක්කුසාතින් ඒ තදවච. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ හුඟා ක්‍රෑ වෙනකන් ඔහොම ඉඳලා පුක්කුසාතිගෙන් මෙහෙම ඇහුවලු. පුක්කුසාති භික්ෂුවගෙන් කන්සිතං බික්කු උද්දිස්ස පබ්බජිතෝ භික්ෂුව ඔබ වහන්සේ පැවිදි වුණේ කා උදෙසාද කියලා ඇහුවා. පබ්බජිතෝ කෝචතේ සත්තා ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද කියලා ඇහුවා. කස්සච තං ධම්මං රෝචේසීති කාගේ නම් ධර්මයක්ද ඔබ වහන්සේ අනුගමනය කරන්නේ කියලා ඇහුවා. කාගේ ධර්මයකටද කැමති කියලා ඇහුවා. අත්තාවුසෝ සමනෝ ගෝතමෝ සක්්‍යපුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ. ඇවැත්නි ඉන්නවා ශ්‍රමණයන් වහන්සේ කෙනෙක්. දැන් මේ පුක්කුසාති භික්ෂුව උත්තර දෙනවා. ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙනෙක් ඉන්නවා. තංකෝපන භගවන්තං ගෝතමං ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව ඒවං කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගතෝ මේ වගේ මහත් වූ කීර්තිරාවයක් පැතිරිලා තියෙනවා. කොයි වගේද? ඉතිපිසෝ භගවා අරහං ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අරහං කියන්නේ සියලුම කෙලෙස් ධර්මයන් දුරු කරපු කෙනෙක්. රහසින්වත් පවක් සිද්ධ වෙන්නේ නැති කෙනෙක්. සියලු ලෝකවාසීන්ගේ පූජාවන්ට සුදුසු එක්කෙනෙක්. අරහං. තව ගොඩාක් අර්ථ තියෙනවා ඒකේ. සම්මා සම්බුද්ධෝ උන්වහන්සේ ස්වයම්බු ඥාණයෙන්ම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. අෂ්ට විද්‍යාවන්ගෙන් හා 15 චරණ ධර්මයන්ගෙන් යුතු උතුමන් වහන්සේ කෙනෙක්. විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ නිර්වාණය සාක්ෂාත් කරගත්ත උතුමන් වහන්සේ කෙනෙක්. ලෝකවිදු ලෝකේ මනාව දන්න උතුමන් වහන්සේ කෙනෙක්. ලෝකේ හට ගැනීමත් පැවැත්මත් නැවැත්මත් නවතින මාර්ගයත් සියල්ල දන්න උතුමන් වහන්සේ කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති නිරුත්තර වූ පුරිස ධම්ම සාරති දරුණු ඒ කියන්නේ දමණයට සුදුසු පුද්ගලයන් පුරුෂයන් දමණය කරන්නා වූ පුද්ගලයන්. මේ පුරුෂයන් කිව්වහම එතන දැන් මේ වචනේ මෙතනින් අල්ලගන්නේ. මම දැන් මේ පුරුෂ කියන එක කාලයක් තිස්සේ කියාවනේ. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. පුරිස කියන එක මෙතන පාවිච්චි වෙන්නේ මේ පිරිමියා කියන අර්ථයට නෙමෙයි. මිනිස්සයා කියන අර්ථයටත් නෙමෙයි. මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම
තිරිසන් ඕන කෙනෙකුට නේ වෙන අසුර හරි තව කවුරු හරි ඉන්නවනම් ඒ ඕන කෙනෙකුට අනුත්තරෝ පුරිස ධම්ම සාරති දමණයට සුදුසු යම් කිසිවෙකු සිටිනවා නම් අන්න ඒ සියලුම දෙනා උන්වහන්සේ දමණය කරන්න සමත් අනුත්තර පුරිස ධම්ම සාරති ඒ වගේ කෙනෙක් වෙන ලෝකේ කවුරුවක් නැහැ උන්වහන්සේට වැඩිය උත්තරීය කෙනෙක් නැහැ මේ ලෝකේ උන්වහන්සේ තමයි එකම එක උතුමන් වහන්සේ පුරුෂ ධම්මයට සුදුසු පුරිස ධම්ම කියන්නේ දමණයට සුදුසු මහ ප්‍රාණ දයන්න නෙමෙයි එතන තියෙන්නේ අල්ප දයන්න අනුත්තරෝ පුරිස ධම්ම සාරති නෙමෙයි මහ ප්‍රාණ ධම්ම සද්ද කරන්න එපා එතන තියෙන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ධම්ම කියන්නේ ධම්ම්‍ය කියන එක අල්ප දයන්න නිරුත්තර වූ පුරුෂයන් දමනය කරන්නා වූ උතුමන් වහන්සේ කෙනෙක්. එතකොට දැන් මේ පුරුෂ කියන එක මෙහෙම තිබ්බ නිසා මේක කියනවා මිසක් නැත්තම් මෙතෙන්ට තව කොච්චර වචන දාගන්න ඕනද නේ? දෙවියන්, බඹුන්, මිනිසුන්, තිරිසනුන් ඔය විදිහ ඔක්කොම දාන්න එපායි. ඒ ඔක්කොම දාන්න තමයි මේ පුරුෂ කියන වචනේ භාෂාවේ යොදාගෙන තියෙන්නේ. අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රූන් වහන්සේ දෙවියන් කිව්වහම මෙතන දේව શબ્දයෙන් චාතුරු මහා රාජිකේ සිට ඒ තියෙන දිව්‍ය ලෝක 6ත් ඉතින් එහා තියෙන බ්‍රහ්ම ලෝකත් ඔක්කොම අයිති දෙවියන් හඳුන්වීමට මේ බ්‍රහ්මයින් හැඳින්වීමට දේව શબ્දය පාවිච්චි වුණ අවස්ථා බොහෝ තියෙනවා. ඒ නිසා මෙතන දේව කිව්වහම දෙවි බඹුන් දෙගොල්ලම චාතුරු මහා රාජිකේ ඉඳලා ඉහළට තියෙන අනික් ලෝකවල සියලුම අය. ඒ අයගේත් මනුෂ්‍ය ලෝකයේත් මේ සියලුම දෙනාගේ ශාස්ත්‍රූන් වහන්සේ. සත්තා දේව මනුස්සානං බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා උන්වහන්සේ පිළිබඳ මෙහෙම මහා කීර්තිරාවයක් පැතිරිලා තියෙනවා කියලා මේ පුක්කුසාති භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේහි සඳහන් කරනවා උන්වහන්සේ ගැනම උන්වහන්සේටම හරි අපූර්ව සිදුවීමක් මේක. බුදුරජාණන් වහන්සේ වඳුරන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේ ඉදිරිපිට උන්වහන්සේගේ ගුණ කියනවා ශ්‍රාවකෙක්. නමුත් ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේ රූපයෙන් දැකලා නැහැ. සත්තා දේව මනුසාන තාහම් භගවන්තං උද්දිස්ස පබජිතෝ අන්න ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමයි මම පැවිදි වුණේ. සෝච මේ භගවා සත්තා ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රූන් වහන්සේ. තස්සාහම් භගවතෝ ධම්මං රෝචේමීති අන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමයි මම අනුගමනය කරන්නේ මම රුචි කරන්නේ. කහම්පන බික්කු ඒතරෙහි සෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති ඒ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ මේ දවස්වල කොහෙද වැඩ ඉන්නේ කියලා ඇහුව පුක්කුසාතිගේ. අත්තාවුසෝ උත්තරේසු ජනපදේසු සාවත්තිනාම නගරං ඇවැත්නි මේ උතුරු ජනපදයේහි තියෙනවා සාවස්තී කියලා නගරයක්. තත්ත සෝ භගවා ඒතරෙහි විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති මේ දවස්වල ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අන්න ඒ සවැත් නුවර කියලායි ආරංචිය. දිට්ඨ බුබ්බෝ පනතේ බික්ඛු සෝ භගවා දිස්වාචපන ජානීයාසීති. ඒ බුදුරජාණන් වහන්සේ කලින් දැකලා තියෙනවද? නැත්තම් දැක්කොත් අඳුර ගන්න එහෙම පුළුවන්ද කියලා ඇහුවා. නකෝ මේ ආවසෝ දිට්ඨ පුබ්බෝ ඇවැත්නි මම මේ ශාස්ත්‍රුන් වහන්සේව දැකලා නම් නැහැ. සෝ භගවා දිස්වාචාහන් න ජානීයන්ති දැක්කත් නම් මට අඳුර ගන්න විදිහකුත් නැහැ. අතකෝ භගවතෝ ඒ තදහෝසි ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුණලු. මමං ක්වායං කුලපුත්තෝ උද්දිස්ස පබ්බජිතෝ අනේ මේ ශ්‍රාවකයා
මේ කුල පුත්‍රයා මා වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. යන්නූනාහං ධම්මං දේසෙය්‍යන්ති. මෙයාට බණ ටිකක් කියන්න ඕනේ කියලා හිතුණලු. අතකෝ භගවා ආයස්මන්තම් පුක්කුසාතින් ආමන්තේසි. ඊට පස්සේ ආයුස්මත් පුක්කුසාති භික්ෂුව අමතලා ධම්මම් තේ භික්ඛු දේසිස්සාමි තංසුනාහි සාදුකම් මනසිකරෝහි වාසිස්සාමීති. මං ඔයාට බණ ටිකක් කියන්නද කියලා ඇහුවා. ඊට පස්සේ ඒවමාවසෝතිකෝ ආයස්මා පුක්කුසාති භගවතෝ පච්චස්සෝසි භගවා එතදෝසි. හොඳයි එහෙනම් දැන් රැත් එක්කනේ ඉතින් ධර්ම සාකච්ඡාවක් කරමු කියලා දැන් කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ පුක්කුසාති වෙනුවෙන්මයි මේ ගමන වැඩි. පුක්කුසාතිගේ මේ මාර්ගඵල අවබෝධයේ පිණිසමයි උන්වහන්සේ මේ කුඹල්හලෙහි නවාතැන් ගත්තේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ ආධ්‍යාසය. ඒ නිසා දැන් භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවක් අරගත්තා බණ ටිකක් කියන්න. දැන් පුක්කුසාති භික්ෂුවත් නිකම් භික්ෂුවක් නෙමෙයි, හොඳට සමාධියට සමවැදෙන්න පුළුවන් කෙනෙක්. දැන් භාග්‍යවතුන් වහන්සේ ඉස්සරලාම පරීක්ෂණය කළේ ඒකයි. ගිහිල්ලා කතා බහ නැතුව හුඟා රැ වෙනකන් සමාධියෙන් වැඩ හිටියා. පුක්කුසාතිත් භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් වැඩ සිටින බව දැනගෙන එයත් පුක්කුසාති භික්ෂුවත් ඒ භාග්‍යවතුන් වහන්සේ කතා කරන කම්ම සමාධියටම සමවැදිලා හිටියා. ඒ කියන්නේ හොඳට සමාධිය පුරුදු කරපු කෙනෙක්. හොඳට සමාධිය පුරුදු කරපු කෙනෙක් පුක්කුසාති කියන්නේ. රජ කෙනෙක්. දැන් පැවිදි වෙලා. චද්ධාතුරෝ ඕන් දැන් අපිට පරම ගම්භීර ධර්මයේ මෙතන සිට හම්බෙලා නේ. චද්ධාතුරෝ අයම් බික්ඛු පුරිසෝ චපස්සායතනෝ අට්ඨාරස මනෝපවිචාරෝ චතුරාදිට්ඨානෝ යත්තටිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති පඤ්ඤං නප්පමජ්ජය සච්ච මනුරක්කෙය්‍ය චාග මනුබ්‍රූහේ සන්තිමේවසෝ සික්ඛෙයාති අයමුද්දේසෝ ච ධාතු විභංගස්ස. භික්ෂුව චද්ධාතුරෝ පුරිසෝ, පුරිසයාය කියලා කියන්නේ ධාතු 6ක්. දැන් මේ සමාධිමත් මනසකින් ඉන්න කෙනෙකුටයි මේ කියන්නේ. පුරුෂයාය කියලා කියන්නේ ධාතු 6ක්. දැන් පුරුෂයාය කිව්වහම ගන්න ඕනේ අර්ථය කියලා දීලා තියෙනවා මම. මේ මට ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ ඔක්කොටම. චද්ධාතුරෝ අයම් බික්ඛු පුරිසෝ. භික්ෂුව පුරුෂයාය කියලා කියන්නේ ධාතු 6ක්. චපස්සායතනෝ ස්පර්ශ ආයතන 6ක්. ච පස්සායතනෝ පුරුෂයාය කියලා කියන්නේ ධාතු 6ක්. ස්පර්ශ ආයතන 6ක්. අට්ඨාරස මනෝපවිචාරෝ මනස හැසිරෙන්නා වූ 18ක්. අට්ඨාරස මනෝපවිචාර ඒවත් අපි කලින් කියලා දීලා තියෙනවා. මනස මේ හැසිරෙන්නා වූ ස්ථාන 18ක් තමයි පුරුෂයා කියලා කියන්නේ. චතුරාදිට්ඨානෝ අදිෂ්ඨාන 4ක් තමයි පුරුෂයා කියලා කියන්නේ. යත්තටිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති මඤ්ඤුස්සේවකෝපන නප්පවත්තමානේ මුනි සන්තෝති උච්චති. දැන් එතකොට පුරුෂයා කියලා කියන්නේ ධාතු 6යි, ස්පර්ශ ආයතන 6යි, මනෝපවිචාර 18යි. යත්තටිතම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති යම් තැනක සිට මඤ්ඤණාවක් නොකරේද. මඤ්ඤණාව කියන එක අපි ඉස්සරහට කියලා දෙනවා. යම් තැනක සිට ඒතම්මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තා යනුවෙන් මඤ්ඤණාවක් නොකරේද.
අන්න මඤ්ඤුස්සේවකෝපන නප්පවත්තමානේ. ඒ බඳු මඤ්ඤණාවක් නැත්තා වූ කෙනා මුනි සන්තෝති උච්චති. ශාන්ත වූ මුනිවරයායයි කියනු ලැබේ. ඕන් දැන් පුරුෂයා කියලා කියන්නේ එතකොට ධාතු 6යි. ස්පර්ශායතන 6යි. මනෝපවිචාර 18යි. එතකොට මේ ධාතු 6හිත් ස්පර්ශායතන 6හිත් අට්ඨාරස මනෝපවිචාරයන්හිත් කිසිවෙකුට කාට හරි කෙනෙකුට මඤ්ඤණාවක් නැද්ද? මමය මාගේය කියන අදහසක් නැද්ද? න ඒතම් මම මේක මගේ නෙමෙයි. ඒ කියන්නේ මේ ධාතු 6 මගේ නෙමෙයි. මේ ස්පර්ශායතන 6 මගේ නෙමෙයි. මම නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි. මේ මනෝපවිචාර 18 මම නෙමෙයි. මගේ නෙමෙයි. මගේ ආත්මය නෙමෙයි කියලා කාට හරි අවබෝධයක් තියනවාද? අන්න ඒ කෙනා තමයි සන්තෝ මුනි, ශාන්ත වූ මුනිවරයා කියලා කියන්නේ. ওই පුරුෂයන් අතර ඉන්නවා ශාන්ත වූ මුනිවරයෙක්. ශාන්ත වූ මුනිවරයෙක්. ඒ ශාන්ත වූ මුනිවරයා කියලා කියන්නේ මඤ්ඤණාවක් නැති කෙනෙක්. මඤ්ඤණාවක් කියලා කියන්නේ ඒතම් මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා. මේ ඒතම් මම මේ මගේයි, මේ මමයි, මේ මගේ ආත්මයයි. මේ කිව්වේ මොනවද එතකොට? ස්පර්ශායතන ධාතු 6, ස්පර්ශායතන 6, අට්ඨාරස මනෝ පවිචාර. මමයි, මගේ නෙමෙයි, මගේ ආත්මය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ගන්න එක්කෙනා තමයි ශාන්ත වූ මුනිවරයා කියලා කියන්නේ. සන්තෝ මුනීති උච්චති. පඤ්ඤන් නප්පමජ්ජෙය්‍ය. ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රමාද නොවන එකටයි. පඤ්ඤන් නප්පමජ්ජෙය්‍ය. සච්ච මනුරක්ඛෙය්‍ය. සත්‍ය කියලා කියන්නේ ආරක්ෂා කළ යුතු එකයි. ඡාග මනු බ්‍රූහයේ සම්තිමේව සෝ සික්ඛෙය්‍ය අයමුද්දේසෝ ධාතු විභංගෝ. අරහත් ඵල ප්‍රතිවේදයේ පිනිස සමාධි විදර්ශනා ප්‍රඥාවෙහි අප්‍රමාදීව වාසය කළ යුතුය. අප්‍රමාදීව වාසය කරන්න ඕනේ. පඤ්ඤන් නප්පමජ්ජෙය්‍ය. ප්‍රඥාවෙහි අප්‍රමාදීව වාසය කරන්න ඕනේ. සත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. ඡාගේහි නියුක්ත වන්න ඕනේ. ඡාගේහි නියුක්ත වන්න ඕනේ. සම්තිමේවසෝ සික්ඛෙයාති. අන්න ඒ විදිහට ක්ලේශ දුරු කිරීම සඳහා ශික්ෂණය විය යුතුයි. අයමුද්දේසෝ ච ධාතු විභංගස්ස. මෙන්න මේක තමයි ධාතු විභංගේහි මාතෘකාව. දැන් අද මේ සූත්‍ර දේශනාව ධාතු විභංගයයි. ධාතු විභංගේහි මාතෘකාව ඕකයි. ධාතු තියෙනවා 6ක්, ස්පර්ශායතන තියෙනවා 6ක්, මනෝපවිචාර තියෙනවා 18ක්. කවුරු හරි කෙනෙක් මේ ධාතු 6හිත්, ස්පර්ශායතන 6හිත්, මනෝපවිචාර 18හිත් මඤ්ඤණාවක් නැතුව වාසය කරනවා නම්, මඤ්ඤණාව කිව්වේ මම මගේ ආත්මය කියන දෘෂ්ටියකින් තොරව වාසය කරනවා නම් එයා තමයි ශාන්ත වූ මුනිවරයා කියලා කියන්නේ. ඒකට ඒ ශාන්ත වූ මුනිවරයෙකු වෙන්න පඤ්ඤන් නප්පමජ්ජෙය්‍ය. අප්‍රමාදීව ප්‍රඥාව වැඩිය යුතුයි. ප්‍රඥාවෙහි අප්‍රමාදී විය යුතුයි. සච්ච මනුරක්ඛෙය්‍ය. සත්‍ය ආරක්ෂා කළ යුතුයි. ඡාග මනුබ්‍රූහයේ. ඡාගය ක්‍රියාත්මක කළ යුතුයි. ඡාග කියලා කියන්නේ පරිත්‍යාගය. තව ඉස්සරහට ඒවා විස්තර වෙනවා. ඡාගෝ මනුබ්‍රූහයේ. පරිත්‍යාගය ක්‍රියාත්මක විය යුතුයි. සම්තිමේවසෝ සික්ඛෙයාති. ශාන්ත පදයේ පිණිසම හික්මිය යුතුයි. අයමුද්දේසෝ ච ධාතු විභංගස්ස.
ච ධාතු ධාතු හයෙහි උද්දේශය මේකයි. ධාතු හයෙහි මේ විභංගයේහි උද්දේශය කියන්නේ මාතෘකාව ඕකයි. චද්ධාතුරෝ අයම්බික්කු පුරිසෝති ඉතිකෝ පනේතං බුත්තං කිංචේතං පටිච්ච බුත්තං. පුරුෂයා ධාතු හයක් කියලා කියන්නේ කිව්වේ කවර කාරණයක් මුල් කරගෙනද? කවර කාරණයක් මුල් කරගෙනද පුරුෂයා ධාතු හයක් කියලා කිව්වේ? පඨවි ධාතු. මෙන්න මේ ධාතු වලින් තමයි පුරුෂයා හැදිලා තියෙන්නේ. පුරුෂයා හැදිලා තියෙන්නේ ධාතු හයකින්. මොනවද? පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. චද්ධාතුරු අයම්බික්කු පුරිසෝති ඉති යන්තං බුත්තං ඉදමේතං පටිච්ච බුත්තං. භික්ෂුව මෙන්න මේ ධාතු හයකින් පුද්ගලයෙකු හැදිලා තියෙන නිසයි පුද්ගලයා කියලා කියන්නේ ධාතු හයක් කියලා කීවේ. පුද්ගලයා කියලා කියන්නේ ධාතු හයක්. පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් කියලා කිව්වේ. ඔන්න ඔය ධාතු හයෙන් තමයි පුරුෂයාව හැදිලා තියෙන්නේ. පුරුෂයා හැදිලා තියෙන්නේ. චපස්සායතනෝ අයම් බික්ඛු පුරිසෝති ඉතිකෝ පනේතම් බුත්තං කිංචේතම් පටිච්ච බුත්තං. චපස්සායතන කියලා කියන්නේ චපස්සායතනයි පුරුෂයා කියලා කියන්නේ කියලා කිව්වේ කවර කාරණයක් නිසාද? මේක තව විස්තර කරනවා පසුවට. මේ ධාතු ඒව විස්තර කරනවා. ආයතන හයක් ච පස්සායතන ස්පර්ශායතන හයක් පුරුෂයා කියලා කිව්වේ ඇයි? පුරුෂයා කියලා කියන්නේ ස්පර්ශායතන හයක් කියලා කිව්වේ ඇයි කියලා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. කිංචේතං පටිච්ච බුත්තං. ඇයි එහෙම කිව්වේ? චක්කු සම්පස්සායතනං, සෝත සම්පස්සායතනං, ගාන සම්පස්සායතනං, ජීවහා සම්පස්සායතනං, කාය සම්පස්සායතනං, මනෝ සම්පස්සායතනං, චපස්සායතනෝ අයම් බික්කු පුරිසෝති ඉති යන්තං බුත්තං ඉදමේතං පටිච්ච බුත්තං. ඔන්න ඔය කියන ස්පර්ශ ආයතන හය තමයි පුරුෂයා කියලා කියන්නේ. මොනවද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඔන්න ඔය කියන ස්පර්ශ ආයතන හයක් තියෙනවා. අන්න ඒ ස්පර්ශ ආයතන හයක ක්‍රියාකාරීත්වයට තමයි අපි ඔය පුරුෂයා කියලා කියන්නේ. පුරුෂයායි කියලා කියන්නේ ඔය කියන ස්පර්ශ ආයතන හයට. අට්ඨාරස මනෝපවිචාරෝ අයම් බික්කු පුරිසෝති ඉතිකෝ පනේතං බුත්තං කිංචේතං පටිච්ච බුත්තං. පුරුෂයා කියලා මනස හැසිරෙන ස්ථාන 18ක් පුරුෂයා කියලා කිව්වේ ඇයි? මනෝපවිචාර 18ක් පුරුෂයා කියලා කිව්වේ ඇයි? චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානීයං රූපං උපවිචරති. ඇහෙන් රූප දැකලා සොම්නස ඇති කරන්නා වූ තැන්හි මනස හැසිරෙනවා. ඇහෙන් රූප දැකලා දොම්නස ඇති කරන්නා වූ තැන්හි මනස හැසිරෙනවා. ඇහෙන් රූප දැකලා උපෙක්ඛාඨානීයං රූපං උපවිචරති. උපේක්ෂා සහිත වූ ස්ථානයන්හි මනස රූපයන්හි මනස හැසිරෙනවා. එතකොට ඇහෙන් රූපයක් දැක්කහම ඒ දකින්න රූපය තුල තියෙනවා මොනවද? සොම්නස, දොම්නස. සොම්නස කිව්වේ සතුට, දොම්නස කිව්වේ අසතුට, උපේක්ඛා කිව්වේ සතුටත් නැති අසතුටත් නැති ස්වභාවය තියෙනවා. එතකොට මනස ඇහෙන් රූපයක් දැක්කහම ඒ සොම්නස තියෙන තැන්වල ගිහිල්ලා නවාතැන් ගන්නවා. ඒ ස්ථානවල හැසිරෙනවා. ඊට පස්සේ දොම්නස තියෙන තැන්වල ගිහිල්ලා හැසිරෙනවා. ඒ දෙකෙන්ම තොර තැන්වල ගිහිල්ලා හැසිරෙනවා. දැන් ওই විදිහට තුනක් තියෙනවනේ. එක ආයතනයකට තුනක් තියෙනවා. සෝමනස්ස, දෝමනස්ස හා උපේක්ඛාඨානීය.
සොම්නස කිව්වේ සතුට, දොම්නස කිව්වේ අසතුට, උපේක්ඛා කිව්වේ සතුටෙන් අසතුටෙන් දෙකෙන්ම තොර තැන්වල මනස ගිහිල්ලා හැසිරෙනවා. එතකොට ඇසට සම්බන්ධයෙන් එහෙම කනට, දිවට, නාසයට, ශරීරයට, මනසට සම්බන්ධයෙන් ගත්තාම ওই විදිහට ආයතන 6හි 18 ආකාරයක් හරි ගැස්සෙනවා. ආයතන එක ආයතනයකට 3 බැගින් ආයතන 6ට 18ක් සැකසෙනවා. ඔන්න ඔය 18 තමයි මනස 18 ස්ථානයන්හි මනස හැසිරීමක් තමා පුද්ගලයා කියලා කියන්නේ, පුරුෂයා කියලා කියන්නේ. ඔය මේ 18 තැන්හි මනස හැසිරෙන එකට, හිත හැසිරෙන එකට. චතුරාදිඨානෝ අයම් බික්ඛු පුරිසෝති ඉතිකෝ පනේතම් වුත්තං. මහන පුරුෂයා අදිෂ්ඨාන 4කයි කියලා කිව්වේ කවර කාරණයකින්ද? කිංචේතම් පටිච්ච වුත්තං. අදිෂ්ඨාන 4ක් තියෙනවා. එකක් පඤ්ඤාදිඨානෝ, ප්‍රඥා අදිෂ්ඨානය. දෙක සච්ඡාදිඨානෝ, සත්‍ය අදිෂ්ඨානය. තුන්වෙනි එක ඒවා විස්තර කරනවා තව ඉස්සරහට. ඡාගාදිඨානෝ, අත්හැරීම, පරිත්‍යාගය. උපසමාදිඨානෝ, උපසමනය, සංසිඳීම, උපසමාදිඨානෝ. චතුරාදිඨානෝ අයම් බික්ඛු පුරිසෝති තියන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. මෙන්න මේ කියන අදිෂ්ඨාන 4ට තමයි පුරුෂයා කියලා කියන්නේ. ඒවා අපිට තව විස්තර තේරෙන්න පටන් ගනී මේ සූත්‍රය තව ඉදිරියට පැහැදිලි කරනකොට. පුරුෂයෙක් කියලා කිව්වොත් එතන තියෙන්නේ ප්‍රඥාදිෂ්ඨානයක්, එහෙම නැත්නම් සත්‍යාදිෂ්ඨානයක්, එහෙම නැත්නම් ඡාගාදිෂ්ඨානයක්, එහෙම නැත්නම් උපසමාදිෂ්ඨානයක්. ඔය 4. පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය, ප්‍රඥාව තියෙන්නේ ප්‍රමාද නොවණ්ඩයි. ඒක විස්තර කරනවා. පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය. සච්ච මනුරක්කෙය්‍ය, ප්‍රඥාවෙහි අප්‍රමාදී විය යුතුයි. සත්‍ය ආරක්ෂා කරගත යුතුයි. සච්ච මනුරක්කෙය්‍ය. ඡාග මනුබ්‍රූහේ, ත්‍යාගය පුරුදු කළ යුතුයි. සන්තිමේවසෝ සික්ඛෙය්‍ය, උපසමනේහි හික්මිය යුතුයි. උපසමනේහි හික්මිය යුතුයි. එතකොට අදිෂ්ඨාන 4නේ. ප්‍රඥාදිෂ්ඨානයයි, සත්‍ය අදිෂ්ඨානයයි, ඡාගාදිෂ්ඨානයයි, උපසමාදිෂ්ඨානයයි. උපසම කියන්නේ සංසිඳන එකට. එතකොට ප්‍රඥාවෙහි අප්‍රමාදී වෙන්න ඕන කියනවා. සත්‍ය ආරක්ෂා කරන්න ඕන කියනවා. ඊට පස්සේ ඡාගය පුරුදු කරන්න ඕන කියනවා. ඊට පස්සේ උපසමනය, සංසිඳීම හික්මෙන්න ඕන කියලා කියනවා. කතංච බික්ඛු පඤ්ඤං නප්පමජ්ජෙය්‍ය. මහණෙනි කෙසේනම් කෙසේනම් භික්ෂුව ප්‍රඥාවෙහි ප්‍රමාද නොවන්නේද? ච ඉමා බික්ඛු ධාතුයෝ. ඕන් දැන් මේක හොඳට මතක තියාගන්න. ප්‍රඥාවෙහි ප්‍රමාද නොවන්නවා කියලා කියන්නේ මොකද්ද? දැන් අදිෂ්ඨාන 4යි. අදිෂ්ඨාන 4 මොනවාද? ප්‍රඥාදිෂ්ඨානය, සත්‍යාදිෂ්ඨානය, ඡාගාදිෂ්ඨානය, උපසමාදිෂ්ඨානය. එතකොට ඒකේ දැන් පළවෙනි එකයි ඕම් විස්තර කරන්න යන්නේ. ප්‍රඥා අදිෂ්ඨානය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාදිෂ්ඨානය කියලා කියන්නේ මොකද්ද? මහණෙනි, ප්‍රඥාදිෂ්ඨානයෙන් කරන්නේ ප්‍රමාද නොවන එකයි. ප්‍රඥාදිෂ්ඨානයෙන් කරන්නේ ප්‍රමාද නොවන එකයි. ච ඉමා බික්ඛු ධාතුයෝ. භික්ෂුව ධාතු දැන් කීයක් තියෙනවද? 6යි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඔය කියන 6ටයි මේ 6යි ධාතු 6 කියලා කියන්නේ. කතමාච බික්ඛු පඨවි ධාතු. පඨවි ධාතුව කියලා කියන්නේ මොකද්ද? පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. පඨවි ධාතු තියෙනවා ආධ්‍යාත්මික පඨවි ධාතුවකුත්, බාහිර පඨවි ධාතුවකුත්. කතමාච බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතු. භික්ෂුව ආධ්‍යාත්මික වූ පඨවි ධාතුව කියලා කියන්නේ මොකද්ද? පඨවි කියලා කියන්නේ කක්ක ලක්ෂණත්තං නේ, කර්කස ලක්ෂණය, තද ගතියට තමයි පඨවි කියලා
කියන්නේ. එතකොට ආධ්‍යාත්මික පටවිය කියන්නේ මොකක්ද කියලායි කියන්නේ. එතකොට දැන් පුරුෂයානේ දැන් මේ විස්තර කරන්නේ නේ. පුරුෂයා කියලා කියන්නේ ධාතු 6ක්. ඒ ධාතු 6ෙහි පළවෙනි එක තමයි පඨවි ධාතුව. මොකද්ද පඨවි ධාතුව කියලා කියන්නේ මහණෙනි? පඨවි ධාතුවේහි කොටස් දෙකක් තියෙනවා. එකක් ආධ්‍යාත්මික පඨවිය, අනික බාහිර පඨවිය. පඨවි තද ගතිය. යං අජ්ජත්තං පච්චත්තං ආධ්‍යාත්මික වූ තමා පිළිබඳ වූ කක්කලං කර්කස වූ කරිගතං උපාදින්නං සෙය්‍යති ඉදං. තමා පිළිබඳ වූ යම් කටුක කරකස වූ උපාදින්නං. මෙන්න මේ වචනේ අපිට ගොඩාක් වැදගත් මෙතන. උපාදින්නං කියන්නේ උපාදාන වූ. උපාදාන වූ කියන්නේ අපි ඒකට ග්‍රහණය වෙලා නම්, අපි ඒකට අහු වෙලා නම්, අපි ඒකට බැඳිලා නම්, යම් ආධ්‍යාත්මික වූ තද ගතියෙන් යුක්ත වූ කර්කශ ගතියෙන් යුක්ත වූ යම් පඨවි ධාතුවකට අපි උපාදාන වෙලා නම්, උපාදින්නම් සෙය්‍යති ඉදං. ඒ මොනවටද? කේසා, කෙස්. ඕම් පඨවි ධාතුවට ආධ්‍යාත්මික පඨවි ධාතුවට උදාහරණ කියනවා. කේසා කෙස්, ලෝමා ලොම්, නඛා නිය, දන්තා දත්, තචෝ හම, මන්සං මස්, නහාරු නහර, අට්ටි ඇටකටු, අට්ටි මිංජා ඇට මිදුළු, වක්කං වකුගඩු, හදයන් හදවත. යකනම් මේ හදයන් කිව්වේ හදවත. යකනං අක්මාව, පිහකං මේ පිහකය, පප්පාසං පපුව, අන්තං බඩවැල්, අන්ත ගුණං මහ බඩවැල්, කුඩා බඩවැල්, උදරියං කරීසං යම්පනඤ්ඤ කිංචි අජ්ජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්නම් අයම් උච්චති බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතු. මෙන්න මේවට තමයි කියන්නේ ආධ්‍යාත්මික වූ පඨවි ධාතුව කියලා. අජ්ජත්තිකං පඨවි ධාතු. මේකට තමයි ආධ්‍යාත්මික වූ පඨවි ධාතුව කියලා කියන්නේ. යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතුච යාච බාහිරා පඨවි ධාතු. පඨවි ධාතු රේවේසා. බාහිර පඨවි ධාතු කියන එකට විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඇයි ඒ? බාහිර පඨවි ධාතුව කියන එක බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා මේකට ඒක ගන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙහෙම දෙයක් මේකේ තියෙනවා, උපාදින්නම් කියලා. උපාදින්න කියන තැනට ආවොත් තමයි මේක ආධ්‍යාත්මික වූවක් බවට පත් වෙන්නේ. දැන් තමා තුළම තියෙන දේවල් වෙන්නත් පුළුවන්. කෙසුන්, ලොම්, නිය, දත්. මේක උපාදාන වුණොත්, උපාදින්න වුණොත් තමයි මේක ආධ්‍යාත්මික වූවක් බවට පත් වෙන්නේ. තමාගේ වූවක් බවට පත් වෙන්නේ මේකට උපාදාන වුණොත්. දැන් මේවට අපි උපාදාන, මේවට උපාදාන වෙන්නේ මඤ්ඤණ ඇති කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මම, මගේ ආත්මය කියලා. ඒ නිසා මේ තුල අපි මගේය කියන අදහස, මමය කියන අදහස, මගේ ආත්මය කියන අදහස අපි පවත්වගෙන ඉන්නවා. ඒ තුල තමයි අපිට මඤ්ඤණා හරි ගැස්සෙන්නේ. නමුත් පඨවි ධාතුවේ හැටියට දැනගෙන අජ්ජත්තිකා පඨවි ධාතු, යාච බාහිරා පඨවි ධාතු, පඨවි ධාතු රේවේසා. ඒ දෙකටම තමයි පඨවි ධාතු කියලා කියන්නේ. තන් නේතම් මම නේසෝහමස්මි නෙමේසෝ අත්තාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මෙන්න මේ විදිහට මේ පඨවි ධාතුව කියලා කියන්නේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මනා වූ නුවණින් ප්‍රඥාවෙන්, සම්මප්පඤ්ඤාය මනා වූ ප්‍රඥාවෙන් දිස්වා දැක පඨවි ධාතුයා නිබ්බින්දති. පෘථුවියෙහි පඨවි ධාතුවේහි නිර්වේදයට පැමිණිය යුතුයි. පඨවි ධාතුයා චිත්තං විරාජේති.
පඨවි ධාතුවෙන් සිත ඈත් කරගත යුතුයි. නොඅලවාගත යුතුයි. මේක තමයි පඨවි ධාතුවේහි ප්‍රඥාවෙන් කටයුතු කරනවා කියලා කියන්නේ. පඨවි ධාතුවේහි අප්‍රමාදීව කටයුතු කරනවා කියලා කියන්නේ ඒකයි. පඨවි ධාතුවක් හැටියට ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ පඨවි ධාතුව තමන්ගේ කරගෙන වාසය කළොත් ඒ තුල තමයි ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා කියලා ඒ ආත්ම සංකල්පය තුල තමයි අපිට දුක හටගන්නේ. තෘෂ්ණාව පහළ වෙන්නේ. ඒ තෘෂ්ණාව තුලින් අපි සාංශාරික ගමන සකස් කරගන්නේ මේ පඨවි ධාතුව හේතු කොට ගෙනයි. දැන් අපි උදාහරණයක් ඇටියට කේසා කියන එක අරගත්තොත් එහෙම කෙස් කියන එක අපි තමන්ගේ කර ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා කියන තැනට අපි අරගෙන සිටින හැටි. දැන් අපි මේ කෙස් පවත්ව ගන්න මේක නිවැරදිව තියාගන්න කොච්චරනම් අපි මහන්සි වෙනවද? මේ තුල අපිට කොච්චරනම් දුකක් හටගන්නවාද? දැන් මේ කෙස් වෙනුවෙන් බොහෝ දේවල් අපි කරනවා. කොණ්ඩේ වෙනුවෙන් බොහෝ දේවල් අපි මේ කපලා දාලා විසි කරලා තිබ්බට ගිහි අය එහෙම කරන්නේ නැහැ. මේක නැති වුණොත් ගැලවිලා ගියොත් අතන මේකට වෙදකම් කරනවා කෙස්සෙන්ද කියලා හිතනොත් එතෙට දුවනවා. ගිහිල්ලා ඉතින් බර ගණන් දීලා අර තෙල් අරගෙන ගාලා කොහොම හරි අර ගිය කොණ්ඩේ ගන්න තමයි හදන්නේ. එහෙම නැත්තම් දැන් මේ සුදු වේගන එනවා කොණ්ඩේ කියලා දැනගත්තාම ඉතින් යනවා වෙද මහත්තුරු පස්සේ යනවා මේක සුදු කරගන්න. ඇයි කැමති නෑ තමන්ගේ කරගෙන ඉන්නේ. තමන්ගේ කොණ්ඩේට එහෙම වෙනවට කැමති නෑ. ඒ නිසා ඒකට හුඟක් දුක් විඳිනවා. නේ? ඒකට දුක් විඳින්න වෙනවා. ඇයි වෙන්නේ? තමන්ගේ කරගෙන ඉන්න නිසා ඒක. තමන්ගේ කරගන්නේ නැතුව හිටියාම ඒ මොකක්වත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. තමන්ගේ කරගත්තාම තමයි මේක මට ඕන විදිහට තියාගන්න ඕනේ කියලා හිතෙන්නේ. තමන්ගේ නොවන දේවල් පිළිබඳව එහෙම එකක් නැහැ. තමන්ගේ වුණ ගමන් තමයි ඕක එහෙම වෙන්නේ. ඊළඟට මේ කේස් හේතු කොටගෙන නොඑක් මේ අකුසල ධර්මයන්ටත් අපි පෙළඹෙන්න ඉඩ තියෙනවා. දැන් මේ කේසේ දැන් තමන්ගේ කරගෙන ඉන්නේ තමන් සතුව තියෙන කොණ්ඩයයි බාහිර තියෙන කොණ්ඩයයි දෙක කේසයයි දෙක මේක මඤ්ඤණා නොකරගෙන ඉන්න බැරි වුණාම ඒ කියන්නේ මේක මගේ නෙමේ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ කියලා මේක ගන්න හිතා ගන්න බැරි වෙන එක්කෙනා තමන් තුල තිබෙන්නා වූ කේශයම මේකෙන් ගැලවිලා එහාට ගියයින් පස්සේ එතන ලොකු පිළිකුලක් ඇති කර ගන්නවා. ලොකු පිළිකුලක් ඇති කර ගන්නවා. එයා මේ තමන් තුල පිහිටා මේක මගේ කරගෙන ඉන්න තාක් විතරයි එයා ඒක බොහොම හොඳට මේ රැකගෙන ආදරයෙන් හොඳට තියාගෙන ඉන්න හදන්නේ. මේක ගැලවිලා ගියයින් පස්සේ ඒ අදහස තමන් තුල නැහැ. එහෙම අදහසක් තමන් තුල නැහැ. ඒ අදහස පවතින්නේම තමා තුළ තියෙනකන් විතරයි. දැන් මේ කෙස් ගොන්නෙන් එක ගහක් ගැලවිලා තමන් බොන තේකට හරි එහෙම නැත්නම් බත් පිඟානට හරි එහෙම වැටුනොත් අර මේකේ තියාගෙන ඉඳි හොඳට අත ගගානේ පීරා සුවඳ ගල්ව තෙල් ගගා තියාගෙන හිටිය එක බොහොම පිළිකුලෙන් තමයි මේක අර නිකන් කැත එකක් වගේ තමයි අල්ලලා පැත්තකින් ඊට පස්සේ තමන්ගේම එකක් වැටුණයි කියලා දැනගත්තොත් එහෙම මේකට වැටිලා තියෙන්නේ මේ වෙන කාගේ හරි එකක් කියලා දැනගත්තොත් තව ගෝරික් දානවා එතන. දැන් අර මේක ඇතුලේ තියෙනකොටනේ මේකේ පිළිකුල දකින්න ඕනේ අපිනේ. මේකේ මේ තමන්ගේ ඇඟේ තැවරි තියෙනකොටනේ අපිට මේකේ පිළිකුල පේන්න ඕනේ. මේකෙන් ගැලවිලා ගියයින් පස්සේ නම් ඒක දැන් තමන්ගෙන් ඉවත් වෙලා ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට ඒක පිළිකුල අඩු වෙන්න එපාය. නමුත් අපි මේක ඇතුලේ තියෙනකොට මේ මඤ්ඤණාව නිසා තමයි මමය මාගේය කියලා මේ අරගෙන තියෙන්නේ. අපි දන්නවා මේවා ගැලවිලා එහාට ගිය ගමන්ම අපි මේකට පිළිකුල් කරනවා කියලා. දැන් අපි මේ ලේයට ලේ නැති වුණාම අපි කොච්චරනම් මේකට ලේ දෙන්න පවත්වාගෙන යන්න නේද? මේ ලේ කියලා කියන මේ දැන් මේක එකන්නේ.
මේකෙන් ගැලවිලා එළියට ගියාම අපිට කොච්චරනම් ඒක පිළිකුල්ද ඒක ගඳයිද. නමුත් මේක ඇතුලේ තියෙනකොට අපි හුඟක් ඒක රැකගෙන ඉන්නවා. නියපොතු දත්න ඔය ඔක්කොම එහෙමයි. ගැලවිලා ගිය ගමන්ම පිළිකුල් කියලා හිතනවා. නමුත් මේ ගැලවිලා ගිය එක තමන් ඇතුලේ මේක තියාගෙන මැද සුද්ධ කර බොහෝ කාලයක් තියාගෙන හිටියා. හේතුව මොකද්ද? මඤ්ඤණා කරගෙන හිටියේ. මේක මගේ මේ මමයි කියලා මගෙන් ගැලවිලා ඉවත් වුණ ගමන්ම එයාට ඒක පිළිකුලක්. එහෙම වෙන්න බෑ. මඤ්ඤණාවකින් තොරව හිටියනම් මඤ්ඤණාවෙන් තොරව හිටිය එක්කෙනා තමයි මේක ඇතුලේදිත් ඒ පිළිකුල දකින්නේ. හැබැයි මේ පිළිකුල දැක්කයි කියලා එයාට ඒ පිළිකුල තුල නොපිළිකුල්ව ඉන්න පුළුවන්. ඒ අදහස එන්නේ මඤ්ඤණාවකින් තොරව ඉන්න එක්කෙනාට. එයාට ආධ්‍යාත්මික වූවක් හෝ වේවා බාහිර වූවක් හෝ වේවා යම් පිළිකුල් සහගතයි කියලා යම් කිසි කෙනෙක් අදහස් කරනවා නම් ඒ අදහස් කරන පිළිකුලෙහි නොපිළිකුල පිහිටාගෙන ඉන්න පුළුවන් මඤ්ඤණාවකින් තොරව ඉන්න එක්කෙනාට. මමය මාගේය කියලා මේක ඇතුලේ තියෙන කොටත් බාහිරින් තියෙන කොටත් ඒ මඤ්ඤණාව නැතුව ඉන්න එක්කෙනාට තමයි ඒ විදිහට ග්‍රහණය කරගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. කතමාච භික්ඛවේ ආපෝ ධාතු. මහණෙනි ආපෝ ධාතුව කියලා කියන්නේ මොනවද? ආපෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. ආපෝ ධාතුවත් ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් දෙකක් තියෙනවා. කතමාච බික්කු අජ්ජත්තික ආපෝ ධාතු. ආධ්‍යාත්මික ආපෝ ධාතුව කුමක්ද? ආපෝ කියලා කියන්නේ වැగిරෙන දේවල් නෙනේ. ආපෝ කියලා කියන්නේ වැగిරෙන දේවල්. යං අජ්ජත්තං පච්චත්තං. ආධ්‍යාත්මික වූ තමා පිළිබඳ වූ ආපෝ ගතං උපාදින්න. ආපෝ ගතියට පැමිණුණු දේවල් උපාදාන කරගෙන ඉන්නවා නම් ඔතන තමයි මේ තියෙන්නේ ආධ්‍යාත්මික වූ දේ උපාදාන කරගෙන ඉන්නවා නම් තමා තුළ තිබෙන්නා වූ ආපෝ ධාතු උපාදාන කරගෙන ඉන්නවා නම් එතන තමයි අජ්ජත් ආපෝ ධාතුවක් තියෙන්නේ. නැත්තම් පිටින් තියෙන ආපෝ ධාතුවත් එකයි. මේක ඇතුලේ තියෙන ආපෝ ධාතුවයි පිටින් තියෙන ආපෝ ධාතුවයි දෙකම එකයි. මේක උපාදාන කරගත්තාම තමයි අපිට මේ අජ්ජත්තික වූ තමා පිළිබඳ වූ ආධ්‍යාත්මික වූ ආපෝ ධාතුවක් තියෙනවා කියලා හිතෙන්නේ. සෙය්‍යති ඉදං පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතෝ පිත සෙම සැරව ලේ දහදිය තෙල් කඳුළු උරුණු තෙල් කෙල සොටු මුත්‍ර ඔය වගේ දේවල් ඔක්කොම මොනවටදයිද? ආපෝ ධාතුවට. ඕක ආපෝ ධාතුව. දැන් අපි මේවා මේ තියාගෙන ඉන්නවා ඇතුලේ. මේකට අපි බැඳිලා ඉන්නේ. සෙම දැන් අපි සෙම කියන එක අපි මේ සෙම හරියට පවත්වගෙන යන්න අපි කොච්චර මහන්සි ගන්නවදනේ. මේක එහෙම වෙන්නේ නැතුව මේක හරියට තියාගන්න ඕනේ කියලා මේකට අපි මහන්සි ගන්නවා. ඉතින් ඒකට බැඳිලා හිටියොත් එහෙම දැන් ඕන් කාගේ හරි සෙම හිර වෙලා. කාගේ හරි සෙම හිර වෙලා. දැන් මොකද හදන්නේ? අනේ මාව මැරීගෙන එන්නේ. ඕන් දැන් මම තමයි ඉස්මතු වෙන්නේ ඊට පස්සේ. මේ තමන්ගේ සෙම ටික හිර වුණයින් පස්සේ මම ආයෙනේ ඉස්මතු වෙලා දැන් මේකට මොකද වෙන්නේ? මේකට ගොඩාක් බය වෙනවා. මේකෙදි හුඟාක් වැළපෙනවා. හුඟාක් පීඩණයට ලක් වෙනවා. ඇයි මෙයා මම කියලා හිතාගෙන ඉන්න නිසා. ඒ නිසා එයා කැමති නෑ ඒ තමන්ගේ දේ තමන්ට අනතුරු පිණිස පවතිනවාට. එයා හිතන්නේ හැමතිස්සෙම එයා තමන්ට ඕන විදිහට පවතින්න ඕනයි කියලා. නමුත් එහෙම මේකේ සිදුවෙන දෙයක් ඇත්තේ නැහැ. එහෙම සිදුවෙන දෙයක් ඇත්තේ නැහැ. රහතන් වහන්සේ නමක් වැඩිද්දී විසගෝර සර්පෙක් ඇවිල්ලා උන්වහන්සේව දෂ්ට කළා. දැන් උන්වහන්සේට වැටහෙනවා තමන්ගේ ලේ ධාතුව සම්පූර්ණයෙන්ම විසෙන් මිශ්‍ර වේගන යන්නේ. තව කාලයක් ජීවත් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අනික් ස්වාමීන් වහන්සේලාට කතා කරලා කිව්වා මට මෙහෙම සතෙක් දෂ්ට කළා. ඒ නිසා දැන් මගේ මේ ජීවිතේ ඉවර වෙගෙන එන්නේ මාව ගිහිල්ලා අල්ලලා පිළිකන්නෙන් තියන්න කියලා. මේ රහතන් වහන්සේ. උන්වහන්සේට කිසිම උපාදානයක් නැහැ. මේක දැන් කිපිලා තියෙන්නේ මේක දැන් විනාශ වෙගෙන එන්නේ මොකක්වත් අදහසක් නැහැ උන්වහන්සේට. මාව ගිහිල්ලා එළියෙන් තියන්න කිව්වා අරගෙන. එතකොට අරකට වැළපෙන්නේ අඬන්නේ දොඩන්නේ ඒ වේදනාව උහුලන්න බැරි වෙන්නේ එහෙම එකක් නැහැ. ඒකට උපාදින්න වෙලා නැහැ. ඒක ආධ්‍යාත්මික කරගෙන නැහැ.
ඒ වේදනාව ඒ දේවල් මොකක්වත් උපාදාන කරගෙන නැහැ. ඒ නිසා උන්වහන්සේලාට අපූර්වට මේ තියෙන හැම දෙයක්ම දරාගෙන ඉන්න පුළුවන්. සෙය්‍යති මේවට තමයි කියන්නේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා. ආපෝ ගත අයං උච්චති බික්ඛු අජ්ජත්තික ආපෝ ධාතු යාචේවකෝපන අජ්ජත්තික ආපෝ ධාතු යාච බාහිර ආපෝ ධාතු රේවේසා. ආධ්‍යාත්මික වූ ආපෝ ධාතුවක් තියනවාද බාහිර යම් ආපෝ ධාතුවක් තියනවාද ඔය දෙකේ කිසිම වෙනසක් නැහැ. බාහිර ආපෝ ධාතුවයි ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි දෙකම එකයි. යං නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තාති. ඒක මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. බාහිර ආපෝ ධාතුවත් එහෙමනම් ආධ්‍යාත්මික ආපෝ ධාතුව ගැන සලකන්න ඕනේ එහෙමමයි. ඒක මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තා යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මනා වූ ප්‍රඥාවෙන් දැකගත යුතුයි. දැන් ප්‍රඥාවෙහි අදිෂ්ඨාන හතරෙහි පළවෙනි එක තමයි මේ විස්තර කරන්නේ. ප්‍රඥාවෙන් දැක ගන්න. ප්‍රඥාවෙහි අප්‍රමාදී වෙන්න. ප්‍රඥාව තියෙන්නේ අප්‍රමාදී වෙන්න. පඨවි ධාතුව මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක ගන්න අප්‍රමාදී වෙන්න. ආපෝ ධාතුව මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක ගන්න අප්‍රමාදී වෙන්න. ප්‍රඥාවෙන් දැක ගන්න අප්‍රමාදී වෙන්න. එහෙම නොවුනොත් එහෙම මේවා එහෙම වෙනකොට තමන්ගේ හිත වික්ෂිප්ත වෙලා තමන්ව එක්කගෙන යන්නේ දුගතියට. තමන් ළඟ හිටිය උදවියමයි. තමන් ගාව හිටිය පඨවි ආපෝ තේජෝ වායෝ තමයි තමන්ට උදව් කරන්නේ දුගතියට එක්කගෙන යන්න. නමුත් මේවා මගේ නෙමෙයි. මට ඕන විදිහට මේක පවත්වන්න බෑ. මම හිතාගෙන හිටියට මේ කෙස්ලොම් නියදත් මේවා මට ඕන විදිහට පවත්ව ගන්න ඕනේ කියලා මට ඕන විදිහට පවත්ව ගන්න බෑ. මම හිතාගෙන හිටියට මේ සෙම් සොටු සැරව මේවා මට ඕන විදිහට පවත්ව ගන්න ඕනේ කියලා මට ඕන විදිහට පවතින්නේ නෑ. කෙල සොටු සෙම් සැරව මුත්‍ර මේවා මට ඕන විදිහට පවතින්නේ නෑ. ඒවා එහෙම වෙනවා. එතකොට මේක තමයි මගේ නොවන වූ ස්වභාවයක ලක්ෂණය. එතකොට එයා ඒකට මොනවා වුණත් සැලෙන්නේ නෑ. ඒකෙදි එයාගේ සිත් තැවුලකට පත් වෙන්නේ නැහැ. දැන් අපිට ඕන විදිහට මේවා පවත්ව ගන්න බෑනේ. ඕන් එක වෙලාවකට මුත්‍රාඩස් හැදෙනවා. දැන් අපි හිතාගෙන හිටියට මේවා හරියටම සිද්ධ වෙන්න ඕන කියලා එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේක මමය මගේය කියලා ගත්ත කෙනාට මේ පොඩ්ඩ ඇති තමන්ව දුගතියට එක්කගෙන යන්න. ඒකෙදි එයා හොඳ ප්‍රඥාවකින් යුක්ත වෙන්න ඕනේ. හොඳ සිහියකින් යුක්ත වෙන්න ඕනේ. මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මට අයිති එකක් නෙමෙයි. මුත්‍රා කියන්නේ මම නෙමෙයි. ඒ නිසා ඒක එයාට ඕන විදිහටයි පවතින්නේ. බාහිර ආපෝ ධාතුව අපිට ඕන විදිහට පවතින්නේ නෑ. ඒකට ඕන විදිහට පවතින්නේ. බාහිරින් යම්කිසි ගලන දිය වෙන යම්කිසි ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය අපිට ඕන විදිහට පවතින්නේ නෑ වගේ. ආධ්‍යාත්මික වූ ආපෝ ධාතුවත් ඒ වගේ මයි. ඒක උපාදානයෙන් තොරව තියාගන්න කියන එකයි කියන්නේ. එහෙම නොවුනොත් එහෙම අපිට සසර අනතුරක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කතමාච බික්ඛු තේජෝ ධාතු. භික්ෂුව තේජෝ ධාතුව කියන්නේ කුමක්ද? තේජෝ ධාතුවත් භික්ෂුව ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් කොටස් දෙකක් තියෙනවා. තේජෝ ධාතුව කතමාච බික්ඛු අජ්ජත්තිකා තේජෝ ධාතු. ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියන්නේ මොකද්ද? යං අජ්ජත්තං පච්චත්තං යං ආධ්‍යාත්මික වූ තමා පිළිබඳ වූ තේජෝ ගතං තේජෝ ස්වභාවයට පත් වුණා වූ උපාදාන කරගත්තා වූ සෙය්‍යති ඉදං යේනච සන්තප්පති යේනච ජීරියති යේනච පරිඩයිහති යේනච අසීත පීත කායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති. අපි කන බොන දේවල් මනාකොට දිරවීමට යයිද මනාකොට පැසවීමට යයිද? කන බොන යම් කිසි දෙයක් දිරවනවා නම් පැසවනවා නම් අන්න ඒකට තමයි කියන්නේ අයං උච්චති බික්ඛු අජ්ජත්තිකා තේජෝ ධාතු. එතකොට දිරවන ගතිය, පුච්චන ගතිය යම් අපි ගන්න ආහාර පානවල දිරවන පුච්චන ගතියක් තියෙනවා නම් ඒකට තමයි කියන්නේ තේජෝ ධාතුව කියලා. එතකොට තේජෝ ධාතුව තියෙන නිසා තමයි මේක අපි තුල පවතින්නේ. එතකොට දැන් අපි තේජෝ ධාතුව කියන එක මමය මගේය
මගේ ආත්මයයි කියලා අරගෙන හිටියොත් එහෙම තේජෝ ධාතුව නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලාවට මඤ්ඤණාව ඉස්මතු වෙලා ඇවිල්ලා මමයි තේජෝ ධාතුව මේක මට ඕන විදියට තියෙන්න ඕනේ. අනේ මන් දැන් මේ කාපු දේ දිරවන්නේ නැහැ කියලා වොන් අඬන්න පටන් ගන්නවා. ඇයි හිතාගෙන ඉන්නවා මම තමයි තේජෝ ධාතුව. මගේ තමයි තේජෝ ධාතුව. මගේ ආත්මය තමයි තේජෝ ධාතුව. ඒ නිසා එයා මම කන හැම දෙයක්ම හොඳට දිරවලා මගේ මේක පවත්වගෙන යන්න මට ඉඩ ප්‍රස්තාව සලසන්න ඕනේ කියලා මඤ්ඤණාවක් තියෙනවා. නමුත් ඕක සිද්ධ වෙන්නේ නැහැ. කාපු බේපු දේවල් දිරව ගන්න බැරි වුණාම මිනිස්සු අඬන ඇඬිලි. මිනිස්සු වෙහෙසෙන වෙහෙසිලි දැක්කාම හිතෙනවා මේ කොච්චරනම් තේජෝ ධාතුවට උපාදාන වෙලාද ඉන්නේ කියලා. තේජෝ ධාතුවටයි අපි උපාදාන වෙලා ඉන්නේ. සමහර විට අපිට මේකේ නම් තේරෙන්නේ නැති වුණාට මම මේ තේජෝ ධාතුවට උපාදාන වෙලා ඉන්නේ කියලා සමහර විට එයාට වැටෙන්නේ නැහැ. එයා ඉන්නේ සම්මුති ලෝකයේ තුල. මොකද්ද සම්මුති ලෝකයේ තුල ඉන්නවා කියලා කියන්නේ? එයාට දැනෙන්නේ මේ කාපු බීපු දේවල් දිරවන්නේ නැහැ. ඒක අපහසුතාවක්. ඒ නිසා එයා හිතන්නේ මෙහෙම වෙන්න බෑ මට. ඇයි මම හොඳට ව්‍යායාම කරලා ඉන්න කෙනෙක්. මම හොඳට වැඩ කරලා ඉන්න කෙනෙක්. මම හොඳට දුවලා පැනලා ඉන්න කෙනෙක්. ඒ නිසා මට මෙහෙම වෙන්න බෑ කියලා එයා හිතාගෙන ඉන්නවා. නමුත් කොහොම වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ ඉඩ ආපු වෙලාවට එහෙම අපි මේක දැනගෙන හිටියේ නැත්තම් මේ වැඩේ කරන්නේ තේජෝ ධාතුවයි. තේජෝ ධාතුව මට ඕන විදිහට පවතින්නේ නෑ. ඒක අනිත්‍යයි. ඒක සංකතයක්. ඒ නිසා ඒක මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක එයාට ඕන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ තුල මේකෙදි කියන්නේ ඒ තුල යම් අසනීප තත්ත්වයක් ආපුවාම ප්‍රතිකාර නොගෙන ඉන්නවා කියලා. ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරන්න මේ ශරීරයේ පවත්වගෙන යන්න ඕනේ නිසා. නමුත් සමහර අවස්ථාවලදී අපිට තිබෙනවා ඒවා දරාගෙන ඉන්න යම් යම් අපහසුතා. ඒ අපහසුතා එන්නේ මෙන්න මේ මඤ්ඤණාවත් එක්කයි. මේ මඤ්ඤණාවත් එක්කයි. නැත්නම් රහතන් වහන්සේලාට එහෙම නොවි ඉන්න විදියක් නැහැනේ. ඒ කියන්නේ අපිට පුළුවන් ඒ තැනට හිත දියුණු කරගන්න. නැත්නම් එහෙම දේශනා කරන්න හේතුවක් නැහැ. දේශනා කරන්න හේතුව තමයි බොහෝ දෙනෙක් මේ මඤ්ඤණාවට පත් වෙලා ඉන්න නිසා මේ ශාරීරික වේදනාවන් මිද දරා ගන්න බැරුව ඒ තුලම එයා දුගතියට මරණින් මතු ඇදගෙන යන තත්වයක් තියෙනවා. ඒ නිසා මේකෙදී හොඳට ශික්ෂණයක් ලබන්න ඕනේ. ඒකට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ප්‍රඥාවෙන් දැක දැක ඕනේ මේක අපි විසඳ ගන්න. ඒකයි කිව්වේ ප්‍රඥාවෙහි අප්‍රමාදී විය යුතුයි. නුවණෙහි අප්‍රමාදී බවක් ඇති කරගන්න. මොකද්ද ප්‍රඥාවෙහි අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ? පඨවි ධාතුවේහි, ආපෝ ධාතුවේහි, තේජෝ ධාතුවේහි අප්‍රමාදී බව ඇති කරගන්න ඕනේ. මේකට උපාදාන වෙන්නේ නැතිව ඉඳයි අප්‍රමාදී වෙන්න ඕන. උපාදාන උන ගමම්ම හිතන්නේ පඨවි ධාතුව මට ඕන විදිහට තියෙන්න ඕන. තේජෝ ධාතුව මට ඕන විදිහට තියෙන්න ඕන. ආපෝ ධාතුව මට ඕන විදිහට තියෙන්න ඕන. එහෙම නැත්නම් එයා එතනදී වික්ෂිප්ත වෙලා සමහර විට නොයේ කනතුරු සිද්ධ කරගන්න ඉඩ තියෙනවා. මට නම් එහෙම අත්දැකීම් තියෙනවා. අපි පිරිවෙනේ ඉද්දි ඔය පොඩි හාමුදුරු කෙනෙක් මේ හෙට මේ අධ්‍යාපන චාරිකාව යන්න කියලා අද හැන්දෑවේ මොකක් හරි ඔය මේ හවස සුද්ධ කර කර හිටියා. මොකක් මේ ඩෙස් එකක් උඩට නැගලා මේ මොකක් හරි එකක් සුද්ධ කර කර හිටියා. මෙයා වැදගෙන වැටුණා. වැටිලා මේ දත ගැලවුණා මෙතන තියෙන. දැන් මෙයා යන්න ලෑස්තියේ ලිඳට පයින්ද. මේ චූටියෙක් කෙනා. චූටි කියන අවුරුදු 15ක් විතර ඇති. මේ ළඟදිත් ආවා. ඇවිල්ලා මට ඒක මතක් කරලා ගියා. මට ඒකයි මතක් වුනේ. මේ දත ගැලවිලා දැන් ලිඳේ පයින්ද යද ලෑස්තියේ. මේ දත ගැලවුණා කියලා. ඒ කියන්නේ මේකට කොච්චරනම් උපාදාන වෙලාද? එයා දන්නේ නැහැ. මේක කැඩෙනවා, මේක බිඳෙනවා, මේක නැති වෙනවා, මේක දිරනවා කියලා දන්නේ නැහැ. ඉතින් මේකට මඤ්ඤණා ඇති කරගත්තාම මේක මේ විදිහට තියෙනවනේ මේක මගේයි කියලා. දැන් මේ මොකටද දතකට බැඳිලා තියෙනවා කියන්නේ මොකේද බැඳිලා තියෙන්නේ? පඨවි ධාතුවට බැඳිලා මමය කියලා අරගෙන. සමහරු එහෙමයි. මේ මුත්‍රා යන්නේ නැති වුනහම සමහරු සියදි විනාශ ගන්න හදනවා. අනේ බෑ මට වහ ටිකක් ගෙනත් දීපියව බොණ්ඩ මෙහෙමනම් ඉන්න බෑ කියලා කියන්නේ නැද්ද? කියනවා. ඇයි මේකට උපාදාන වෙලා මොකේද උපාදාන වෙලා ඉන්නේ? ආපෝ ධාතුවට උපාදාන වෙලා ඉන්නේ. එයා හිතනවා මේ ආපෝ ධාතුව මට ඕන විදියට පවතින්න ඕනේ කියලා මඤ්ඤණා ඇති කරගෙන ඉන්නේ. මෙහෙම ඕන තරම් තියෙන හොඳට දැන් මේ ධර්මයේ දන්න එක්කෙනෙකුට
මේ දඟන විලාප තුල පේනවා මේ අය මොනවටද උපාදාන වෙලා ඉන්නේ කියලා. මේක තමයි ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනේ. පුරුෂයා කියලා කියන්නේ මෙන්න මේ කියන දේවල් පඨවි ආපෝ තේජෝ වායෝ මේවා තමයි පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට මේකට උපාදාන වුණොත් එහෙම එයාට ලොකු අනතුරක් සිද්ධ වෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගත්තාම ප්‍රඥාවෙන් දැනගත්තාම එයා දන්නවා මේක කැඩෙන්න පුළුවන්, විදෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්, ක්‍රියා විරහිත වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් මේකට වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහිදී එයාට චිත්ත වික්ෂෝපයකට පත් වෙන්නේ නැතුව ජීවිතය ගත කරන්න අවස්ථාවක් එනවා. මෙන්න මේ ප්‍රඥාව ඇති කරගත්තාම ඒකම තමයි ස්වර්ගයට මගත්, ඒකම තමයි නිවනට මගත්, දෙකක් නෙමෙයි. ඒ නිසා ආපෝ ධාතුව ওই විදිහට මඤ්ඤණා නොකර, ඒ කියන්නේ උපාදාන කරගන්නේ නැතුව, මමය, මගේය, මගේ ආත්මය කියලා ගන්නෙ නැතුව ඉන්න පුළුවන් නම් අන්න එහිදී මොකද වෙන්නේ? ආපෝ ධාතුයා නිබ්බින්දති. ආපෝ ධාතුවට ඔහු කලකිරෙනවා. ආපෝ ධාතුයා චිත්තම් විරාජේති. ආපෝ ධාතුවට බෑ එයාව ඕන විදිහට නටවන්න. ආපෝ ධාතුවෙන් හිත ඈත් වෙලා යනවා. කතමාච බික්කු තේජෝ ධාතු. ඔව් තේජෝ ධාතුව අපිගේ තේජෝ ධාතුවට එයාගේ සිත එහෙම කරන්න බෑ. එයාගේ සිත තේජෝ ධාතුවෙන් පිටතට යනවා. කතමාච බික්ඛු වායෝ ධාතු. භික්ෂුව වායෝ ධාතුව කියලා කියන්නේ කුමක්ද? සියා අජ්ජත්තිකා සියා බාහිර. මේකත් ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක් තියෙනවා ආපෝ ධාතුවේ. බික්ඛු යං අජ්ජත්තං පච්චත්තං වායෝ ගතං උපාදිනං. යං ආධ්‍යාත්මික වූ තමා පිළිබඳ වූ වායෝ ගතියක් තියෙනවා නම් සෙය්‍යති ඉදං කොයි වගේද? උද්දංගමා වාතා. උඩට එන්නා වූ වාතයක් තියෙනවා. දැන් අපිට උඩට එන වාතයක් තියෙනවානේ. උඩට නැගි එන්නා වූ වාතයක් තියෙනවා. සමහර විට කිඹුහුන් යන්නේ, ඒ කිඹුහුන් යනවා කියලා කියන්නේ මොකද්ද? උද්දංගම වාතයක්. ඒක උද්දංගම වාතයක්. ඈනුන් යනවා කියලා කියන්නේ උද්දංගම වාතයක්. ඒක උද්දංගම වාතයක්. ඈනුන් යනවා. ඒවා මේ ශරීරයෙන් පරිබාහිර දේවල් නෙමේ. ඒවා මේ ශරීරයේ තියෙන දේවල්. උද්දංගම වාත, අධෝගම වාත. අධෝගම යටට ගමන් කරන්නා වූ වාතයක් තියෙනවා. අධෝගම වාත, කුච්චිසයා වාත. කුස පුරා තියෙනා වූ වාතයක් තියෙනවා. කොට්ඨාසයා වාත. එක එක කොට්ඨාසවල මේ ශරීරයේ එක එක කොට්ඨාසවල දැන් ආමාශයෙහි, ඊට පස්සේ බඩවැල් වල, ඒ වගේ එක එක කොටස් වල තියෙන මේ වාතයක් තියෙනවා. අංගමංගානුසාරී. එක එක අංගයන්හි තිබෙන්නා වූ වාතයක් තිබෙනවා. දැන් අපිට වාතේ නැත්තම් මේ ශරීරය අපිට ඕන විදිහට හොලවන්න කියන්න බෑ. මේ වාතයත් එක්ක තමයි මේක කරන්නේ. නැත්තම් මේක අපිට දිරච්ච දරකඩක් වගේ ඔහේ තියාගෙන ඉඳයි වෙන්නේ. මේක තුල යම් වාතයක් ක්‍රියාත්මක වෙන නිසා තමයි මේක හොලවන්න පෙරලන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ වාතේ යම් දේවල් සිද්ධ වුණයින් පස්සේ මොකද කියන්නේ අපි? වාත අමාරුවක් වගේ අප්පමගේ අත හොල්ලන්නවත් බෑ. අපි දන්නවා ඒක. මේකේ වාතයක් තමයි මොකක් හරි මේ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා එහෙම වෙනවා. හැබැයි මේ වාතය උපාදාන කරගත්තාම අර අමාරුව උහුල ගන්න බැරුව යනවා. ඒ අමාරුවේදී වික්ෂෝපයටපත් වෙනවා. ඒ අමාරුවේදී හිතෙනවා මට මෙහෙම වෙන්න විදිහක් නෑ, මම හොඳට වැඩ කරපු එක්කෙනෙක් කියලා අපිට හැමතිස්සෙම මම ආයන එනවා. එයා දන්නේ නැහැ. එයා හිතනවා වාතය මම කරලා තියෙන දේවල් වලට අනුගතව මාව පවත්වගෙන යන්න ඕනේ කියලා. නමුත් වාතය එහෙම කරන්නේ නැහැ. ওই විදිහට වාතයක් තියෙන ඔන්න ඕක උපාදාන කරගත්තාම එයාට එහි හිත බැස ගන්නවා. ඒ තුල එයාට සාංශාරික අනුතුරක් සිදු වෙන්න ඉඩ තියෙනවා. නමුත් කවුරු හරි කෙනෙක් මෙහි උපාදාන නොවි හිටියොත් එහෙම එයා මේ වාතය කෙරෙහි කලකිරෙනවා. වාතය පිළිබඳ තිබෙන්නා වූ ඇල්ම හිතෙන් දුරු කර ගන්නවා. කතමාච භික්ඛවේ ආකාශ ධාතු. දැන් ඔය ඉස්සරලා සඳහන් කළේ සතර මහා භූත. ඒවට කියන්නේ සතර මහා ධාතු නැත්නම් සතර මහා භූත කියලා. ඊට පස්සේ දැන් මේ සතර මහා භූත කිව්වහම ඒක ඕවට තමයි බුදුරජාණන් වහන්සේ රූප කියලා සඳහන් කළේ. මහා භූත රූප කියලා සඳහන් කළේ ඕවට. දැන් අපිට රූප කියලා කිව්වහම මේ රූපය කියලා කිව්වහම අපිට හිතෙන්නේ නිකන් මේ පේන දර්ශනයක්නේ. නමුත් බුදුදහම තුල රූපය කියලා කියන්නේ මෙන්න මේවට. පඨවි ආපෝ තේජෝ
වායෝ. මේවට කියන්නේ සතර මහා භූතෝකෙන් තමයි මේ පුරුෂය හැදිලා තියෙන්නේ. තව තියෙනවා ධාතු. මේ ධාතු මේක විස්තර කරන එකක්. කතමාච බික්කවේ ඒ තමයි ආකාශ ධාතු. ආකාශ ධාතු කියන්නේ සියා අජ්ජත්තිකා සියා බාහිරා. ඒකෙත් තියෙනවා ආධ්‍යාත්මික ආකාශ ධාතුව හා බාහිර ආකාශ ධාතුව කියලා දෙකක්. යං අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාශගතං උපාදීන. යමක් ආධ්‍යාත්මික ආකාශගත වස්තුවක් උපාදීන කරගෙන තියනවාද උපාදාන කරගෙන තියනවාද කොයි විදිහටද? කන්නච්චිද්දං කන් සිදුරු. ආකාශ කියලා කියන්නේ ඉඩ තියෙන තැනක් නෙනේ. අභ්‍යවකාශය කියලා කියන්නේ ඉඩ තියෙන තැනකට. දැන් අපි අහස කියලා කිව්වහම හිත අපි පෙන්වන්නේ ඔය උඩ තියෙන එකටනේ. වලාකුළුනේ අපි පෙන්වන්න හදන්නේ අහස කියලා. ඒක නෙමෙයි අහස කියන්නේ. එතනින් අහස ඉවරයි. වලාකුළක් තියෙනවා නම් සම්බාධකයක් නේතන. ඒ තියෙන්නේ වලාකුළ. ඒක නෙමෙයි අහස. ඊට මෙහා තියෙන දේ. ඒ කියන්නේ එතෙන්ට යනකන් තියෙන දේ. දැන් මෙතන යම් ගැටුමක් නැති තැනක් තියෙනවා නේ. ඒක තමයි ආකාශය. ඒක මේ මිනිස්සේ අපේ පුරුෂයෙකුගේ ජීවිතේටත් එහෙමයි. අපේ ශරීරය තුල තියෙන ආකාශ වස්තු මොනවද? කන් සිදුරු. කන් සිදුරු කියලා කියන්නේ ආකාශයක් මේක ඇතුලේ තියෙන. ඒ කියන්නේ ඉඩ තියෙන තැන. කන් සිදුරු. ඊට පස්සේ නාස් සිදුරු තියෙනවා. ඉඩ තියෙන තැනක්. ඊට පස්සේ කට. ඊට පස්සේ මේ නාස් ඇස්වල තියෙනවා. අභ්‍යවකාශය. එතකොට මේවා සිදුරු සහිත තැන් තියෙනවා නම් ඒ හැම තැනකම මේක ඇතුලේ තියෙන ආකාශ සහිත ඒවා. ඒ කියන්නේ ආමාශයේ ආකාශ සහිතයි. නැත්තම් ඒකට ගිහිලා මේ පිරෙන්න දේවල් නැහැනේ. එතන ඉඩක් නැත්තා. එතන ඉඩක් තියෙනවා. ඒක ආකාශ වස්තුවක්. ඊට පස්සේ බඩවැල් කියලා කියන්නේ ආකාශ වස්තුවක්. ඒකේ ගමන් කරන්න ඉඩක් තියෙනවා. දැන් මේ ඉඩ අපි මේ ආකාශය අපි ගත්තොත් ඒතම්මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තා කියලා. මේ මගේ ආත්මයයි මේ මමයි කියලා ගත්තොත් අපි හිතනවා මේ බඩවැල් නම් හැමදාම ওই විදිහටම තියෙන්න ඕන. මේකේ නම් ගෙඩියක් එන්න බෑ. මේ බඩවැල් වල නම් ගෙඩියක් එන්න බෑ. මොකද මගේ බඩවැල් වලට එහෙම වෙන්න විදියක් නැහැ. කියලා මේක මගේ කියලා හිතාගෙන ඉන්නවා. අනික් එක්කෙනාගේ බඩවැලේ ගෙඩියක් ආවට කමන්නේ. මගේ බඩවැලේ ගෙඩියක් එන්න විදියක් නැහැ කියලා මඤ්ඤණා කරගෙන ඉන්නවා. ආවොත් මොකද වෙන්නේ? අයියෝ වැළපෙනවා, අඬනවා, දොඩනවා, කණ්ඩ බෑ කියනවා නේද? දිරවන්නේ කියනවා, රිදෙනවා කියනවා. ඒ තුල කෝපයටපත් වෙනවා, ද්වේෂයටපත් වෙනවා, අප්‍රියභාවයටපත් වෙනවා, අරුචියටපත් වෙනවා. නොඑක් දේවල් ඒ තුලින් සිද්ධ වෙලා අකුසල කර්ම කරගන්නවා. අනික ඒවත් එහෙමයි. කන් සිදුරු, නාස් සිදුරු මේවා ඒ විදිහට මමය මගේ කියලා හිතන. නමුත් ඕක කොහොම වෙන්නේ නෑ. ඕවා ඇහිරෙන වෙලාවක් එන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි අපිට අවශ්‍ය කරන්නේ මේක මගේ එකක් නෙමෙයි. මගේ නම් මට ඕන විදිහට මේක තියාගන්න පුළුවන්. නමුත් මේක මගේ එකක් නෙමෙයි. මගේ එකක් නෙමෙයි නිසා මේකට ඕන දෙයක් සිදු වෙන්න ඉඩ තියෙනවා. එතකොට මම මේ මට අයිති නැති දෙයක් මගේ කරගෙන මං ඉන්නේ. ඒ නිසා මෙතනදී මම තේරුම් ගන්න ඕනේ මේක මට අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා මට ඕන විදිහට පවත්වන්න විදියක් නැහැ. මේක කැඩෙන්න, බිඳෙන්න, ලෙඩ වෙන්න, දිරන්න ඕන එකකට සුදුසු එකක්. ඒ තුල මම ජීවත් වෙනවා මිසක් මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන මඤ්ඤණාව આવොත් එතන ගොඩාක් Tamanට දුක දෝමනස්සේ හටගන්න ඉඩ තියෙනවා. කන්නච්චිද්දං කන් සිදුරු, නාසච්චිද්දං නාස් සිදුරු, මුඛද්වාරං මුව දොර, අසීත පීත කායිත සායිත අජ්ජෝ හරිති කන බොන දේවල් අරගෙන යන තැන් ඒවා ඔක්කොම මේ ආකාශ ධාතුවට අයිති. යත්තච ඔව් සම්තිට්ඨති. මේ කන බොන දේවල් ගිහිල්ලා පිහිටලා සිටින තැන් ඒවා ආකාශ ධාතුව. යේන අසීත පීත කායිත සායිත කායිත සායිතං අදෝභාගන් නික්කමති. කන බොන දේවල් අදෝභාගයෙන් නික්මිලා යනවා. ඒ ඔක්කොම මොනවද? ආකාශ වස්තු. නික්කමති. යං වා පණඤ්ඤම්පි කිංචි අජ්ජත්තං සායිතං අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාශගතං. මේ කී නොකී යම්තාක් ආකාශගත වස්තු තියෙනවා නම් ඒක තමයි ආකාශ වස්තු ආකාශය කියලා කියන්නේ. එතකොට මෙහි උපාදාන වුණොත් එහෙම එතන මඤ්ඤණාවක් ගොඩ නැගෙනවා. මේ මගේ ආත්මයයි මේ මමයි කියලා උපාදාන වුණ ගමන් Tamanට ඒ තුල දුක පිහිටනවා. උපාදාන නොවි හිටියාම ඒ තුල Tamanට දුක පිහිටන්නේ නෑ. හිතෙහි රැඳෙන්නේ නෑ. හිතේ එකෙන් ඈත් වෙලා යනවා. අතාපරම් විඥානං ආකාශ ධාතු. අතාපරම් විඥානං ඒව අවසිස්සති. දැන් ඕම් මෙතන ප්‍රඥාව හොඳට වඩවා ගත්තා. අප්‍රමාදීව ප්‍රඥාව
වඩවා ගත්තා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? විඥාන ධාතුව විතරයි. අවසිත්තම් විඥානං. තව ඉතුරු වෙලා තියෙන්නේ විඥාන ධාතුව විතරයි. මේකේ තමන් ඔය ප්‍රඥාව පිහිටුවා ගත්තා නම් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ පංච මහා භූතයන් පිළිබඳ ඔය කියන ප්‍රඥාව වඩවා ගත්තා නම් දැන් මේ ශරීරයට වෙන්නා වූ අනතුරු හමුවෙහි තමන්ට දුකක් ගොඩ නැගෙන්නේම නැහැ. තමන්ට සසර අනතුරක් සිදු වෙන්නේම නැහැ. මේ සසර අනතුර සිදු වෙන්නේම ඕකෙන්. මේ සතර අනතුර සිදු වෙන්න කාරණේ වන්නේම ඕකයි. ඒ නිසා ඕකෙන් තමන්ට වැළකෙන්න හුඟක් අවස්ථාවක් එනවා. දැන් ඉතුරු වෙලා තිබෙන්නේ විඥානය විතරයි. අවසිස්සති පරිසුද්ධං පරියෝදාතං. දැන් ඉතුරු වෙලා තියෙන විඥානය හරීම පිරිසිදු විඥානයක්. ඇයි මේවට උපාදාන වුණ එකක් නෙමෙයි. දැන් ඉතුරු වෙලා තියෙන ඊටාම පිරිසිදු විඥානයක්. තේනච විඥානේන කිං ජානාති. අන්නේ විඥාණයෙන් මොකද්ද දැනගන්නේ? සුඛන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම සුඛන්තිපි විජානාති. විඥානය කියන්නේ දැනගන්නවා කියන එකයි. දැනගන්නවා කියන්නේ මොකද්ද? සුව දැනගන්නවා, දුක දැනගන්නවා, සුවෙන් දුකෙන් දෙකින්ම තොර දේ දැනගන්නවා කියන එකයි විජානාති කියලා කියන්නේ. සුඛ වේදනීයම් බික්ඛු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛං වා වේදනම් වා සෝ සුඛං වේදනම් වේදීමානෝ සුඛං වේදනම් වේදියාමි इति පජානාති. තස්සේව සුඛ වේදනීයස්ස පස්ස තස්සේව සෝ සුඛං වේදනම් වේදීමානෝ සුඛං වේදනම් වේදියාමි इति පජානාති. තස්සේව සුඛ වේදනීයස්ස පස්සස්ස නිරෝධා යන් තජ්ජං වේදිතං සුඛ වේදනීයං පස්සම් පටිච්ච උප්පන්නං සුඛා වේදනා සා නිරුජ්ජති සා උපසමති ප්‍රජානාති. එතකොට දැන් දැනගන්නවා යා මේ සුවය හට අරගෙන තියෙන්නේ ස්පර්ශය හේතු කොට ගෙනයි. පස්සපච්චයා වේදනා. මේ සුවය කියන එක දිගටම පවතින්නේ නැති එකක්. මේක නිරුද්ධ වෙලා යන එකක්. ඒ නිසා එහි ඇලෙන්න කාරණයක් නැහැ. උපාදින්න වෙන්න කාරණයක් නෑ. මේක මට ඕන විදිහට මේ සුවේ පවත්ව ගන්න විදිහක් නෑ. මොකද ස්පර්ශය කියන එක වෙනස් වෙන එකක්. ඒක අනියත ධර්මයක්. ඒ නිසා අනියත ධර්මයකින් හටගත්තා වූ මේ වේදනාවෙහි කිසිදු ස්ථිර බවක් තිබෙන්න විදිහක් නෑ. මේක අනිත්‍ය වෙලා විනාශ වෙලා යන එකක්. ඒ වගේම දුක් වේදනීය වූ ස්වභාවයක් දැනගන්නවා. දුක් වේදනාව හටගන්නෙත් අර විදිහටමයි. ස්පර්ශයෙන් තමයි දුක් වේදනාව හටගන්නේ. ඒවා අපි කලින් කියලා දීලා තිබෙනවා. ඇස උපයෝගී කරගෙන රූප උපයෝගී කරගෙන චක්කු විඥානයේ පහළ වෙලා ස්පර්ශය හට අරගෙන ඒ හටගත්ත ස්පර්ශය තුල තමයි තියෙන්නේ සැපද දුකද අදුක්කම සුඛද කියලා අපිට තීරණය කරන්න වෙන්නේ. එතකොට දුක් වේදනාව හටගන්නේකුත් එයා තේරුම් ගන්නවා මේ දුක් වේදනාව කියන එක හැමතිස්සෙම පවතින එකක් නෙමෙයි. මේක දුර වෙලා යන එකක්. දැන් අපි හිතමු අපිට ජීවිතාන්තය දක්වා දැන් ඉඳන් අපිට හැදිලා තියෙනවා ප්‍රතිකාර කරන්න බැරි රෝගයක්. මොකක් හරි එකක් හැදිලා තියෙනවා කියලා හිතමුකෝ. දැන් එතකොට මොකද්ද අපිට තියෙන වේදනාව? දුක් වේදනාවක්. දැන් අපි කල්පනා කරන්න ඕනේ කොහොමද? මේ දුක් වේදනාව කියන එක හැමදාම පවතින එකක් නෙමෙයි. මේ දුක් වේදනාව පවතින්න පුළුවන් මගේ මරණය දක්වා. හැබැයි මේ දුක් වේදනාවෙහි මම ආත්මීය කොටගෙන හිටියොත් දුක් වේදනාව මේක මගේ, මේක මමයි, මේ මගේ ආත්මයයි කියලා දුක් වේදනාව ආත්මීය කොටගෙන හිටියොත් මොකද වෙන්නේ යාට? එයාට සසරේ ලොකු අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකෙදි Taman ද්වේෂයටපත් වෙලා, ශෝකයටපත් වෙලා, අප්‍රියමනාප භාවයටපත් වෙලා මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම දේවල් අපිට දුක් ඇති කරන්නා වූ දේවල්. නමුත් එයා දන්නවා මේක ස්වභාවයක්. මේ ස්කන්ධ ධාතුන්ගේ තියෙන ස්වභාවයක්. ඒ නිසා ඒ ස්වභාවයට මම යටත් වෙලා ඉන්නවා. මේකෙදි මම මනස වික්ෂිප්ත නොකරගෙන වාසය කරන්න ඕනේ. එවිට ජීවිතාන්තය දක්වා මේ රෝගේ පැවතුනත් ඒ ජීවිතයෙන් පස්සේ යාට සුව පහසු ඊට වඩා හොඳ සුවයෙන් යුක්ත වූ ජීවිතයක් ලබා ගන්න හේතුවක් වෙන නිසා මේක අනිත්‍ය වූ දෙයක්. මේ වර්ෂ ගණනාවක් අපි කිව්ව අවුරුදු 100ක් කියලා. මේ අවුරුදු 100ක විදිහට මේ දුක මහා දුකක් නෙමෙයි. මේක මහා දුකක් නෙමෙයි. ඒක වෙනස් වෙලා යන්න පුළුවන්. හැබැයි ඊට වැඩි දුකකට අපි වැටෙන්න පුළුවන්. අපි මේකෙදී උපාදාන වෙලා කටයුතු කළොත් එහෙම. නමුත් අපිට ඒකෙන් මිදුනොත්, උපාදානයෙන් මිදුනොත් එහෙම අපිට ඒ රෝගය තියාගෙනම ඊට වඩා ලොකු සුවයක් අත්පත් කරගන්න පුළුවන්. දැන් චක්කුපාල කතාවස්තුව ගත්තොත් චක්කුපාල ස්වාමින් වහන්සේට ඇස් රෝගය හටගත්තාම වෙද මහත්තයා කිව්වා
නිදාගෙන බේත් ටික දාන්න කියලා. චක්කුපාල හාමුදුරුවෝ නිදා ගන්න කැමති උනේ නැහැ. අප්‍රමාදී භවෙන් කටයුතු කළා. ඊට වැඩිය හොඳයි මට මේ දුක නැති කරගන්න වෑයම් කරන එක කියලා නිදා ගන්න නැතුව බෙහෙත් දැම්මා. නමුත් නිදා ගන්න නැතුව බෙහෙත් දාලා ඇහැට බේත්වත් කරන්නේ නැති නිසා අන්ධ වුණා. අන්ධභාවයට පත් වුණා. නමුත් ඒ වේදනාව, ඒ ඇහි හටගත්තු රුදාව ඒකට ඇලිලා අනේ මගේ මේ ඇස් ලෙඩේ මේක හොඳ කරගන්න බැරිනේ මට කියලා මේක ගැන කල්පනා කර හිටියානම් අදත් චක්කුපාල හාමුදුරුවෝ මේ සසර ඇස් ලෙඩෙන් පෙළෙනවා. ඇයි ඒ? ලොකු කර්මයක විපාකයක් මේක. විශාල කර්මයක ඵල විපාකයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒකෙදි මේ සුවය අත්පත් කරගන්න ඕනයි කියන අදිෂ්ඨානය තුල මඤ්ඤණාවකින් තොරව හිටියා මේ ඇහැ මගේ නෙමෙයි, මේක මට ඕන විදිහට පවත්වන්න බෑ කියන බව හොඳට තේරුම් අරගෙන කරන්න ඕන වැඩේ කළා. අතෙන්ට උපාදාන වෙන්නේ නැතු, ඒ රෝගයට උපාදාන වෙන්නේ නැතුව ඉන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙලා තිබුණු නිසා චක්කුපාල ස්වාමීන් වහන්සේට සදාකාලික වූ සුවයකට පත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට දුක පිළිබඳවත් එහෙමයි, අදුක්කම සුඛ වේදනාව පිළිබඳවත් ඒ විදිහට කල්පනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. දුක්ඛ වේදනීයම් බික්කු පස්සම්පටිච්ච, ඒ ඔක්කොම ස්පර්ශය හේතු කොටගෙන. අදුක්ඛම සුඛ වේදනාවත් ස්පර්ශය හේතු කොටගෙනමයි. අතාපරං උපේක්ඛා ඒව අවසීසති. දැන් ඊට පස්සේ ඉතුරු වෙන්නේ විඥානය පිළිබඳව ওই විදිහට දැනගත්තාම විඥානය තුලින් තමයි ස්පර්ශය ඇති කරන්නේ. ඒ ස්පර්ශය තුල තමයි සුව දුක් අදුක්ඛම සුඛ වේදනා හටගන්නේ. එතකොට මේ සුව දුක් අදුක්ඛම සුඛ වේදනා පිළිබඳව උපාදාන නොවි වාසය කරන්න ඕනේ කියලා මේ විදිහට දැනගන්න ඕනේ. උපසමති නිරුජ්ජති අදුක්ඛම සුඛ වේදනා අසා නිරුජ්ජති. අතාපරං උපේක්ඛා ඒව අවශිෂ්‍යති. ඊට පස්සේ උපේක්ෂාව ඉතුරු වෙලා තියෙන්නේ. උපේක්ෂා පාරිසුද්ධි පරියෝදාතා මුදුච කම්මංච පබස්සරාච. උපේක්ෂාව කියන එක හරිම පිරිසිදුයි, ඒ වගේම මෘදුයි, ඒ වගේම ක්‍රියාශීලී. පබස්සර හරීම පිරිසිදුයි. සෙය්‍යතාවි බික්කු දක්ඛෝ සුවර්ණකාරෝවා සුවර්ණකාරාන්තේ වාසීවා. මහණෙනි යම්සේ දක්ෂ රංකරුවෙක් හෝ රංකරු අතවැසියෙක් හෝ උක්කම් බන්දෙය ගුලාවක් බැඳලා කෝවක් හදාගෙන උක්කම් බන්දිත්වා කෝවක් හදලා උක්කාමුකං ආලිම්පෙය්‍ය උක්කාමුකං ආලිම්පෙත්වා සණ්ඩාසනේ ජාත රූපං ගහෙත්වා උක්කාමුකේ පක්ඛිපෙය්‍ය තමේනං කාලේන කාලං අභිදමෙය්‍ය කාලේන කාලං උදකේන පරිප්පෝසෙය්‍ය. රංකරුවෙක් ඉස්සරලා රං කැබැල්ලක් අරගෙන මොකද කරන්නේ? කෝවක දාලා ඔය කෝව හොඳට රත් කරනවා. රත් කරන්නේ කොහොමද? මේකට ටික ටික ගින්දර දදා ටික ටික ගින්දර දදා ආයෙ ගින්දර අඩු කරලා ආයෙ ගින්දර වැඩි කරලා වතුර ඉහ තමයි මේ රත්තරන් Tamanට අමු රත්තරන් Tamanට ඕන විදිහට එක එක වැඩ කරන්න සුදුසු විදිහට හරි ගස ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? එයා මේ රත්තරන් උණුනයින් පස්සේ මේකෙන් මාලයක් හදන්න කැමති නම් මාලාච්චුවකට දා ගන්නවා. මේකෙන් මුද්දක් හදන්න කැමති නම් මුදු අච්චුවකට දා ගන්නවා. මේකෙන් වලල්ලක් හදන්න කැමති නම් වලලු අච්චුවකට මේක දා ගන්නවා. දැන් ඒ වගේ උපේක්ෂාවෙන් සිත පිහිටියයින් පස්සේ මෙයාට තියෙන්නේ මොනවා කරන්නද? අතාපරං තමේනං තස්ස යස්සජා සුවන්නමාලාය තංචස් අත්තං අනුභවති. ඒව මේවකෝ බික්කු අතාපරං උපේක්ඛා ඒව අවශිෂ්‍යති පරිසුද්ධා පරියෝදාතා මුදුච කම්මංච පබසරාජ්සෝ එවං ප්‍රජානාති. ඉමංචේ යහං උපෙක්ඛං එවං පාරිසුද්ධං එවං පරියෝදාතං ආකාසානංචායතනං උපසංහරෙය්‍ය. දැන් එයා මොකද කරන්නේ? උපේක්ෂාව ඉතුරු වෙලා තිබෙනවා. දැන් අර මඤ්ඤණා ඉවත් වෙලා තිබෙනවා. ඊට පස්සේ විඥානයේ පිළිබඳ කැමැත්ත නැති වෙලා තිබෙනවා. ඊට පස්සේ ඉතුරු වෙලා තිබෙන්නේ උපේක්ෂාව විතරයි. මේක හරිම කර්මණීය එකක්. ඒ නිසා මෙයා මොකද කරන්නේ? ඒවං ආකාසානංචායතනං උපසංහරෙය්‍ය. දැන් හිත පිහිටුවනවා. දැන් උපේක්ෂාව තියෙන්නේ කොතැනට ආපුවාමද? චතුර්ථ ධානය සමාධියට ආපුවාම. දැන් බුදුරජාණන් වහන්සේට ඕනේ කරන්නේ දැන් මොකද්ද? සාකච්ඡාව යන්නේ කායිකද? පුක්කුසාති භික්ෂුන් වහන්සේ එක්ක. දැන් පුක්කුසාති භික්ෂුන් වහන්සේ ඉන්නේ කොහොමද? ධාන සමවතට සමවැදිලයි ඉන්නේ. ඒ කියන්නේ චතුර්ථ ධානික ස්වභාවයට ඇවිල්ලා ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේට ඕනේ කරන්නේ මේ චතුර්ථ ධානික ස්වභාවයෙන් එහාට ගිය තැනකට මුන්වහන්සේව අරගණ්ඩයි. එනිසා ඕන් දැන් භාග්‍යවතුන් වහන්සේ එක හෙලා මේක කියන්නේ නැතුව
මෙතෙන්ට එනකන් උන්වහන්සේ කරුණු විස්තර කරගෙන ඇවිල්ලා කියනවා ඔන්න දැන් මේ ඉන්නේ පුක්කුසාති භික්ෂුව ඉන්නේ උපේක්ෂාවේ ඉන්නේ සතිපාරිශුද්ධියෙහි පීඨලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕකෙදිත් හුඟක් දේවල් කරගන්න පුළුවන්. මොනවද කරගන්න පුළුවන්? ඕකේ ඕන්නම් පුළුවන් අර රත්තරන් මේ උණු කරලා එක එක අච්චු වලට දාලා එක එක දේවල් හදා ගන්නවා වගේ ඔය උපේක්ෂා පාරිශුද්ධිය තුල ඉඳගෙන පුළුවන් ඕන්නම් ආකාසානං ඡායතනයට මාරු කරන්න එතෙන්ට යන්න විඥානං ඡායතනයට ආකින්චඤ්ඤායතනයට නේව සංඥා නාසඤ්ඤායතනයට යන්න අවස්ථාව තියෙනවා. ආකාසානං ඡායතනයට ගියොත් මහා කල්ප 20000ක්. විඥානං ඡායතනයට ගියොත් මහා කල්ප 40000ක්. නේව සංඥා මේ ආකින්චඤ්ඤායතනයට ගියොත් මහා කල්ප 80000ක් ආයස. නේව සංඥා නාසඤ්ඤායතනයට ගියොත් මහා කල්ප 84000ක්. 60000යි 84000. එතකොට ওই විදිහට විශාල කාලයක් මේ සංසාරයේහි සැරිසරන්න ඕන නම් තැනක් හදාගන්න පුළුවන් මේ පාරිශුද්ධ වූ උපේක්ෂාවට ආවයින් පස්සේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ওই චතුර්ථ ධානික උපේක්ෂා පාරිශුද්ධිය තුලත් මේ සසරේ දීර්ඝ කාලයක් හරිගැස්සෙන දේවල් හදා ගන්නවා විනා ඉන්නහා දෙයක් ඕකට ඔය පැත්තට ගියොත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක උපාදාන කරගෙන වාසය කළොත් එහෙම එයා කරන්නේ ඔය කියන සසරට අවශ්‍ය කරන දීර්ඝ කාලීන සසරෙහි සැරිසරන්න අවශ්‍ය කරන සංස්කාරයක් හදාගන්න එකයි. දීගමද්දානං තිට්ඨෙය්‍ය. බොහෝ දි รา ත් කාලයක් සසරෙහි ජීවත් වෙනවා. ඉමංචේ අහං උපේක්ඛා එවං පාරිසුද්ධං පරියෝදාතං නේව සංඥා නාසඤ්ඤායතනං උපසරයිහ තදනු ධම්මං චිත්තං භාවීය. එවං මේ අයං උපේක්ඛෝ තන්නිස්සිතා දදුපාදානා චිරන් දීගමද්දානං තිට්ඨේ. ඒකට උපාදාන වුණොත් බොහෝ කාලයක් සසරෙහි ජීවත් වෙන්න පුළුවන්. ඕකට තියෙන උපාදානයක් දුරු කරගන්න කියන එක තමයි දැන් මේ පුක්කුසාති භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මේ අඟවන්නේ. දැන් පුක්කුසාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හොඳට සතිය වඩන්න පුරුදු වෙලා සිහිය වඩන්න පුරුදු වෙලා උපේක්ෂාවට ඇවිල්ලා දැන් මේ උපේක්ෂාවට ඇලිලා ඉන්නවා. මේ උපේක්ෂාව උපාදාන කරගෙන හිටියාම එයා ඉන්නේ එක්කෝ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන මේ ලෝක ධාතු තුල চিරාත් කාලයක් සංසාරෙහි සැරිසරන්න අවශ්‍ය කරන සංස්කාරයක් තුල තමයි මේ ඔබ වහන්සේ ඉන්නේ කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. සෝ එවං ජානාති ඉමං චේ අහං උපේක්ඛා එවං පරිසුද්ධින් උපසංහරය තදුණු ධම්මංච චිත්තං භාවෙය්‍ය සංකමේතං මේකත් සංකතයක්. මේක සංකතයක් සංකමේතං ඉමංච අහං උපේක්ඛා එවං පාරිසුද්ධින් එවං පරියෝදාතං විඥානං ඡායතනං උපසංහරය. ඒ විදිහට සියලු මේ නේව සංඥා නාසඤ්ඤායතන දක්වා ඒ විදිහට කල්පනා කරලා උපසංහරය තදනු ධම්මංච චිත්තං භාවෙය්‍ය සංකත මේතන්ති. මේකත් සංකතයක් නේ කියන තැනට හිත වඩා ගන්නවා. වඩාගෙන සෝ නේවතං අபிසංකරෝති. මොකද කරන්නේ? ඒක නැවත අபிසංස්කරණය කරගන්නේ නැති තැනට එනවා. ඒ කියන්නේ මේ කියන ධාන තලවලට යන තැන හරිගස්ස ගන්නේ නැති තැනකට එයා හිත හදා ගන්නවා. අනබි සංචේතයන්තෝ නැවත සංචේතනා කරන්නේ නැතු හිටියාම භවායච විභවායච න කිංචි ලෝකේ උපාදීයති. භව හෝ විභව වශයෙන් කිසිම දෙයක් උපාදාන වෙන්නේ නැති තැනට එනවා. අනුපාදියන් න පරිතස්සති අපරිතස්සංච පච්චත්තං ඒව පරිනිබ්බායති. උපාදාන නොකරගෙන හිටියාම උතනදිම පරිනිර්වාණයටපත් වෙන්න පුළුවන් වෙනවා. කීනා ජාති වුසිතං ජාතිය කෙලවර කරගන්න පුළුවන් වෙනවා. බ්‍රහ්මචරියං උතුම් බඹසර නිම කරගන්න පුළුවන් වෙනවා. කළ දේ කර ඉවසන් අවසන් වුණ තැනටපත් වෙනවා. ආයි ඉපදෙන්නේ නැති තැනටපත් වෙන්න අවස්ථාව වෙනවා. සෝ සුඛංච වේදනම් වේදියති සා අනිච්ඡාති පජානාති. ඊට පස්සේ සුව වේදනාව විඳිනකොට දැනගන්නවා මේකත් අනිත්‍යයි. දුක් වේදනාව විඳිනකොට දැනගන්නවා මේකත් අනිත්‍යයි. අදුක්ඛම සුඛ වේදනාව විඳිනකොට දැනගන්නවා මේකත් අනිත්‍යයි කියලා. එතකොට වේදනාවන්හි සතුටු වෙන්නේ නැතුව එයා වේදනාවන්හි සිත එයින් මුදවාගෙන වාසය කරනවා. තස්ස සා විමුක්ති සච්චේ තිත අකුප්පා හෝති. ඔහුට විමුක්තිය මනාකොට පීඨා සිටිනවා. තම්බික්කු තංහි බික්කු මුසා යං මෝස ධම්මං තං සච්ඡං අමෝස ධම්මං නිබ්බානං
තස්මා ඒවන් සමන්නාගතෝ බික්ඛු ඉමිනා පරමේන සච්චාදිඨානේන සමන්නාගතෝ හෝති. ඊට පස්සේ මේ විදිහට දැක්කම ඕන් සත්‍යාදිෂ්ඨානය. සත්‍යාදිෂ්ඨානය කියලා කියන්නේ මෙන්න මේක දුකයි. මේක දුකින් නිරෝධ වෙන දුකට හේතුවයි. මේක දුකින් නිරෝධ වීමයි. මේක දුකින් නිරෝධ වීමේ මාර්ගය. මේක තමයි ඇත්ත. ලෝකේ යථා තත්ත්වය මේකයි කියන එක දැනගන්න එකට තමා කියන්නේ සච්චා දිෂ්ඨානය. අරග කිව්වේ ප්‍රඥා දිෂ්ඨානය. ප්‍රඥා දිෂ්ඨාන කිව්වේ මෙතෙන්ට එනකම්. මේ නේව සංඥා නා සංඥායතනේ දක්වා වූ මේ සියල්ලක් උපාදාන නොකරගෙන වාසය කිරීමේ අප්‍රමාදී ගුණයට කියන්නේ පඤ්ඤා දිෂ්ඨානය. සත්‍යාදිෂ්ඨානය කියලා කියන්නේ එකම සත්‍යයි තියෙන්නේ. ඒ තමයි දුක පිළිබඳ වූ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය පිළිබඳ වූ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධය පිළිබඳ වූ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා වූ ආර්ය සත්‍ය. මේකට තමයි මේ සත්‍ය අදිෂ්ඨානය කියලා කියන්නේ. තස්සචතේ පන තස්සකෝපන බික්ඛු පුබ්බේ අවිද්දස්සන උපදි හොಂತಿ සමත්තා සමාදින්න අත්‍යාස පහීනා හොಂತಿ උච්චින්නා තාලවත්තුක කතා. පුදුන් භවෙහි සිටියේදී යම් කිසි යම් කිසි උපදියක් තිබුණා නම් යම් කිසි උපාදානයක් තිබුණා නම් මේ සත්‍ය දැකීමේදී ඒ සියල්ලක් තාලවත්තුක කතා හරියට තල් ගහක කරටිය සින්දා වාගේ උච්චින්න මූලා සම්පූර්ණයෙන්ම මුල් සින්ද දැම්මා වාගේ ආයතින් අනුපාද ධම්මා නැවත නොයිපදෙන තැනට පත්වීමට පුළුවන්. තස්මා ඒවන් සමන්නාගතෝ බික්ඛු ඉමිනා පරමේන චාගාදිඨානේන සමන්නාගතෝ හෝති. පරම වූ චාගාදිෂ්ඨානය කියලා කියන්නේ ඕකටයි. ඒසෝ හිකෝ බික්ඛවේ පරිමෝ අරියෝ චාගෝ යදිදං සබ්බූ පදිපටි නිස්සග්ගෝ තස්සේවකෝපන පුබ්බේ අවිද්දසු අවිජ්ජා හෝති ඡන්தோ සාරාගෝ ස්වාස පහීනෝ හෝති උච්චින්න මූලෝ තාලවත්තුකතෝ අනභාවකතෝ ආයතින් අනුපාද ධම්මෝ. සබ්බූ පදිපටි නිස්සග්ගෝ කියන මෙන්න මේ තැන සියලු උපදීන් දුරු කරලීම සියලු උපදීන් අත්හැර දැමීම තමයි ඡාග අදිෂ්ඨාන කියලා කියන්නේ. යම් ඡන්දයක් යම් රාගයක් තිබුණා නම් ඒ සියල්ල දුරු කර දැමීම තමයි ඡාග අදිෂ්ඨාන කියලා කියන්නේ. ඡාග කියලා කියන්නේ අත්හැරලා දාන එක. යම් ඡන්දයක් යම් රාගයක් තිබුණා නම් යම් අවිද්‍යාවක් තිබුණා නම් යම් උපදියක් තිබුණා නම් ඒ සියලුම උපදීන් දුරු කර දාන එකට තමයි කියන්නේ ඡාග අදිෂ්ඨාන කියලා. තස්සචකෝපන බික්කවේ අවිද්දසනෝ අඝාතෝ හෝති ව්‍යාපාදෝ සම්පදෝසෝ ස්වාස පහීනෝ හෝති උච්චින්න මූලෝ තාලවත්තුකතෝ අනභවා ඉතින් පුනබ්බවෝ ධම්මෝ. එසේ ඡාගාදිෂ්ඨානයේදී ඒ කියන්නේ රාග දෝෂ මෝහ දුරු කරලා දැමීමේදී සම්පූර්ණයෙන්ම ආඝාතෝ ව්‍යාපාදෝ සම්පදෝසෝ ස්වාස පහීනෝ හෝති. ආඝාතය ව්‍යාපාදය ද්වේෂය සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. තස්සේවංකෝපන බික්කවේ අවිද්දස්සනෝ අවිජ්ජා හෝති සම්මෝහෝ සම්පදෝසෝ ස්වාස පහීනෝ හෝති. යම් අවිද්‍යාවක් වෙයිද ඒද දුරු වෙලා යනවා. පඤ්ඤන් අප්පමජ්ජෙය්‍ය සච්ච මනුරක්කෙය්‍ය ඡාගමනු බ්‍රූහේ සන්තිමේවසෝ සික්කෙය්‍යාති ඉති එවං උත්තං යදිදං පටිච්ච උත්තං. මහණෙනි ප්‍රඥාවෙහි අප්‍රමාදී වෙන්න සත්‍යෙහි ආරක්ෂාව ඇති කරග සත්‍ය රකින්න. එහෙම නැත්නම් ඡාගය යෙහි යෙදෙන්න හික්මීමෙහි නිරත වෙන්න කියලා යමක් සඳහන් කළාද ඔන්න ඔය කාරණේටයි මම ඒක සඳහන් කළේ කියලා භාග්‍යවතුන් වහන්සේ අර මේ පුක්කුසාති භික්ෂුන් වහන්සේට සඳහන් කරනවා. යත්තටිතම් මඤ්ඤුසාවාන අප්පවත්තති. මෙන්න මෙහෙම වාසය කරනකොට යම් වූ ආත්ම දෘෂ්ටියක් තියනවාද ඒ ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. ඒතම් මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තා කියන මේ ආත්ම දෘෂ්ටිය දුරු වෙලා යන්න පටන් ගන්නවා. අතකෝ ආයස්මා පුක්කුසාති සත්තා කිරමේ අනුප්පත්තෝ. මේ ධර්මයේ මේ විදිහට දේශනා කරගෙන යනකොට මේ පුක්කුසාති භික්ෂුවට හිතුණලු සත්තා කිරමේ අනුප්පත්තෝ සුගතෝ කිරමේ අනුප්පත්තෝ සම්මා සම්බුද්ධෝ කිරමේ අනුප්පත්තෝ. මේ නම් මේ ඇවිල්ලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා හිතුණලු. උට්ඨායාසනා ඒකං සංචීවරං කତ୍වා භගවතෝ පාදේසු සිරා නිපතිත්වා භගවන්තං ඒතදෝච.
ඉඳගෙන හිටිය ආසනයෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට සිවුරු ඒකාංශ කොටගෙන වැඳ උන්වහන්සේගේ දෙපතුල සිරසින් වැඳ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වලු අච්චයෝ මම් බන්තේ අච්චගමා යතා බලං යතා මූලං යතා කුසලං ස්වාමීනි වැරද්ද මට ඉස්සරහින් ගියා කියලා කියනවා වැරද්ද මාව ඉස්සර කරගෙන ගියා ස්වාමීනි අකුසලයේ මාව ඉස්සර කරගෙන ගියා කියනවා යෝහම් භගවන්තං ආවුසෝවාදේන සමුදාචරිත්ත මම භාග්‍යවතුන් වහන්සේට ආවුසෝවාදයෙන් ඇමතීම නිසා මම මේ අකුසලයේ මාව ඉක්මවගෙන ගියා ඉක්මවා ගියා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තස්ස මේ බන්තේ භගවා අච්චයන් අච්චේතෝ පටිගන්හාතු ආයතින් සංවරායාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ වැරද්ද හැටියට බාරගෙන ආයති සංවරෙහි පිහිටන්නට මට අවස්ථාව උදා කර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. තග්ගතම් බික්ඛු භික්ෂුව ඇත්ත තමයි ඔබ වහන්සේට කලින් ඔබ වහන්සේගේ වැරද්ද ඉස්සර වුණා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම දැනගෙන වැරද්ද ලෙස දැනගෙන ඒකට ප්‍රතිකාර කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. තං තේ මයං පටිගන්හාම මම ඒක බාර ගන්නවා. බුද්ධින් හේසා බික්ඛු අරියස්ස විනේ යෝ අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති ආයතින් සම්වරායාපජ්ජති. මේ ශාසනයෙහි භික්ෂුවක් වැරද්ද ලෙස බාරගෙන ඊට ප්‍රතිකාර කරනවා නම් ඒක ශාසනයෙහි චිරස්ථිතිය පිණිස ආයතින් සංවරාය පටිකරෝති ඒක ශාසනයෙහි වෘද්ධිය පිණිස චිරස්ථිතිය පිණිස පවතින දෙයක් කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ලබෙය්‍යාහම් බන්තේ භගවතෝ සන්තිකේ උපසම්පදන්ති ස්වාමීනි මට ඔබ වහන්සේ ගාව දැන් උපසම්පදාව ඕනෑ කියනවා. පරිපුන්නම් පනතේ බික්කු පත්ත චීවරන්ති පාත්‍රා සිවුරු එහෙම සම්පූර්ණයිද කියලා අහනවා. නකෝ මේ බන්තේ පරිපුන්නම් පත්ත චීවරන්ති ස්වාමීනි මට පාත්‍රා සිවුරු සම්පූර්ණ නෑ ඒව මං හදාගෙන නෑ කියනවා. නකෝ බික්කු තථාගතෝ අපරිපුන්න පත්ත චීවරං උපසම්පාදෙන්තිති පාත්‍රා සිවුරු සම්පූර්ණ නැති අයට උපසම්පදාව ලැබෙන්නේ නෑ කියනවා. අතකෝ ආයස්මා පුක්කුසාති භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ඇයි එහෙම බෑ කියලා තර්ක කරන්න ගියේ නෑ ශ්‍රාවකයෝ. මොකද කරේ? භාග්‍යවතුන් වහන්සේගේ වචනයට හුඟුදට සතුටු වෙලා අභිනන්දිත්වා අනුමෝදිත්වා අනුමෝදන් වෙලා උට්ටායාසනා භගවන්තං අභිවාදිත්වා නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිනා කොට පත්ත චීවර පරියේසනම් පක්කාමි පාත්‍රා සිවුරු අරගෙන එන්න පිටත් වෙලා ගියාලු. අතකෝ ආයස්මන්තම් පුක්කුසාතින් පච්ච චීවර පරියේසනං චරන්තං බන්තගාවින් ජීවිතා වෝරෝපේසි යන්න හම්බුන්නේ නැහැ. මොකද උනේ මේ එළදෙනක විසින් බන්තගාවී කියලා කියන්නේ මේ කුලප්පුණ එළදෙනක ඇවිල්ලා මේ පුක්කුසාති භික්ෂුවට ඇනලා මේ උන්වහන්සේගේ ජීවිතය තොර කළා කියලා කියනවා. මේක මේ ගව දෙනක් කැනලා 4 දෙනෙක් මැරිච්ච ඉතිහාසයේ මේ ඉන්නවා. ඒ 4 දෙනා තමයි එක්කෙනෙක් දාරුචීරිය අනික් එක්කෙනා තම්බ දාටික චෝර අනික් එක්කෙනා සුප්පබුද්ධ කුට්ටි අනික් එක්කෙනා තමයි මේ පුක්කුසාති. ඔය 4 දෙනාටම මේ එළ දෙනෙක් කැනලා තමයි මැරුණේ. හේතුව පෙර ආත්ම භාවයක මේ 4 දෙනා හොඳ සල්ලිකාරයෝ 4 දෙනෙක් ධනවන්තයෝ 4 දෙනෙක් මේ 4 දෙනා මේ ගණිකාවක් අරගෙන ගිහිල්ලා ඇගෙන් ගන්න ඕන වැඩ අරගෙන කල්පනා කළා මේ මරලා දාන්න ඕන මේ කුලියට අරගෙන ආවේ මරලා දාන්න ඕන කුලිය ගෙවන්න බෑ කියලා මෑව මැරුවා. මරනකොට මේ කාන්තාව උඹලට මං යකින්නියක් වෙලා හරි උඹලගෙන් මම පලිගන්නවා කියලා චේතනාවෙන් මැරිලා මෙයා යකින්නියක් වුණා. යකින්නියක් වෙලා තමයි මේ 4 දෙනා පස්සෙන් ඇවිල්ලා මේ ඇනා මරන්නේ. මේ අවසාන ඇනීම. ඒ යක්ෂණිය තමයි මේ ගව දෙනට ආරූඪ වෙලා මේ පුක්කුසාති භික්ෂුන් වහන්සේටත් ඇනලා ජීවිතේ තොර කළේ. අතකෝ සම්බහුලා බික්කු යේන භගවා තේන උපසංකමිසු භික්ෂුන් වහන්සේලා බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා උන්වහන්සේට වැඳලා එකත් පසුක විඳගෙන නිසින්නාකෝතේ බික්කු භගවන්තං ඒත දෝචුම් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
යෝසෝ බන්තේ පුක්කුසාති නාම කුලපුත්තෝ භගවතා සංකීත්තේ නෝවාදේ නෝවදිත්වා සෝ කාලංකතෝ තස්ස කාගතිකෝ අபிසම්පරායෝති. ඔබ වහන්සේ ඊටාම කෙටියෙන් අනුශාසනා කළ ඒ පුක්කුසාති භික්ෂුව කලුරිය කළා. දැන් උන්වහන්සේගේ ගතිය මොකද්ද කියලා ඇහුවා. පණ්ඩිතෝ භික්ඛවේ පුක්කුසාති. මහණෙනි පුක්කුසාති හරිම පණ්ඩිතයි. පච්චපාදී ධම්මස්සානු ධම්මී නචමන් ධම්මාදිකරණම් විහෙතේසි. හරිම මේ පැහැදිලි ප්‍රඥාවක් ඇති උන්වහන්සේ මාව මේ වෙහෙසටපත් කළේ නෑ කියනවා. පුක්කුසාති භික්ඛවේ කුලපුත්තෝ පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනනම් පරික්ඛයා ඕපපාතිකෝ තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකාති. පංචෝරම් භාගීය සංයෝජන ධර්ම. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මේ පංචෝරම් භාගීය සංයෝජන ධර්ම දුරු කරලා සුද්ධාවාස බඹලව ඉපදිලා ඉන්නවා. ආයේ මෙහෙ නොයන සුළුව අර යක්ෂණියට ආය අල්ල ගන්න හම්බෙන්නේ නැහැ. ඉදමෝච භගවා අත්තමනාතේ බිකු භගවතෝ වාසිතං අභිනන්දුන්ති. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ කල්හි භික්ෂුන් වහන්සේලා අතිශයින් සතුටට පත් වුණා කියන. එතකොට අපි අද මේ හුඟක් වෙලා කතා කරන්න ඕන සූත්‍ර දේශනාවක් මේ ධාතු විභංග සූත්‍ර දේශනාව. තමා කියන්නේ කවුද කියන එක අවබෝධ කරගන්නයි මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට අපිට අපි උපාදාන වෙලා ඉන්න තැන තමයි අපිට දුක හරි ගැස්සෙන්නේ. අපි උපාදාන වෙන්නේ මොනවටද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශහ විඥාන කියන මෙන්න මේවට තමයි අපි උපාදාන වෙලා ඉන්නේ. ඔය උපාදානය දුරු කරගන්න පුළුවන් නම් එයා තුල සත්‍ය ආරක්ෂා වීම සිදු වෙනවා. සත්‍යානුරක්ෂණය සිදු වෙනවා. ඒ සත්‍යානුරක්ෂණය සිදු වෙනකොට එයා තුල පටිනිස්සග්ගය ඇති වෙනවා. ඒ කියන්නේ ඡාගය පුරුදු වෙනවා. අත්හැරීම පුරුදු වෙනවා. අත්හැරීම පුරුදු වෙන කෙනා තුල නිරතුරුවම ශික්ෂාව හට ගන්නවා. ශික්ෂණය පුරුදු වෙනවා. මේ ධර්ම විනය තුල රාගය දුරු කරන, දේශය දුරු කරන, මෝහය දුරු කරන විදිහ එයා තුල ඇති වෙනවා. ඒ නිසා මේ විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ ධාතු විභංග සූත්‍ර දේශනාවේදී ප්‍රඥා අදිෂ්ඨාන හතර ගැන සඳහන් කරනු ලබන චතුරාදිෂ්ඨාන ගැන සඳහන් කරනු ලබන්නේ. ඒ කියන්නේ ප්‍රඥාදිෂ්ඨානයයි සත්‍යාදිෂ්ඨානයයි ඡාගාදිෂ්ඨානයයි උපසමාදිෂ්ඨානය. උපසමාදිෂ්ඨානය කියන්නේ සම්පූර්ණ කෙලෙසුන්ගෙන් සංසිඳීමට පත් වෙන එක. එතකොට ඔය කියන ප්‍රඥාව අප්‍රමාදීව පුරුදු කරනවා නම් අපිට ඔය කියන අදිෂ්ඨාන හතර පිහිටනවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ නිසා හැම දිනා තුළම මේ ධර්ම මාර්ගයේ වඩවා ගන්නට අප්‍රමාදී බව පහළ වේවා කියා අපි ප්‍රාර්ථනා